ගෞතමී ටීචර් ඉතාම ආදරෙන් පිළිගන්නවා. ඉතින් දැන් බලමු අපි අද 5 වෙනි පාඩම. ඒ කියන්නේ පුතේ දුවේ මේ පාඩම් 5ක් කියලා කියන්නේ අපි මේ පාඩම් 5ක් කියලා කියන්නේ දැන් අපි පළවෙනි පේපර් එකට අදින් පස්සේ ලෑස්ති. ඒ කියන්නේ ලකුණු 100ක්. එතකොට දැන් ඉඳලම පළවෙනි පේපර් එකට මේ පාඩම් 5ේම කරුණු ටික දන්නවා නම් ලකුණු 100 එච්චර අමාරු නෑ. හොඳේ? එතකොට අද තියෙන පාඩමත් ඔයගොල්ලෝ හුඟක් දන්න එකක්. හරිම ලේසි. සක්‍රමේන්තු 4යි ඔයගලන්ට තියෙන්නේ අද කතා කරන්නේ. එතකොට මේ සක්‍රමේන්තු 4 ඔයගලන් දන්න ඔයගලන් ළමයින්ට උගන්වනවා. ඊට අමතරව පොඩ්ඩක් ගැඹුරින් ගුරුවරුනේ අර ළමයින්ට වැඩි චූටි කොටසක් ගැඹුරින් තියෙනවා වලට අදාරන්න එච්චරයි. ඒකත් ඉතින් අමාරු නෑ. බොහොම කරුණු දෙක තුනයි. එතකොට ඔයගලන් දන්නම පාඩමක් තමයි මේක. ඉතින් ටිකක් දීර්ඝයි. ඔයගලන් දන්න නිසා ඉතින් හරි පහසුයි මේක අපිට කරගෙන යන්න. ඔයගලන් ළමයිටත් උගන්වනවා. ඔයගලන් මේක එදිනෙදා භාවිතයේ තියෙන මේ සක්‍රමේන්තු ඒ නිසා ඉතින් මේක බොහොම සරලව යන්න පුළුවන් ඒ ගැඹුරු පාඩමක්. හොඳයි අපි යාඥා කරලා දේව ආශිර්වාදයේ පතමු. ස්වාමින් වහන්සේ අපි සැවම ආශිර්වාද කරાવી. සක්‍රමේන්තු වරප්‍රසාදයේ උල්පත වෙන සක්‍රමේන්තු කාටවත් නැති අපිට විතරක් හිමි මහා බලගත් සක්‍රමේන්තු ගැන අධ්‍යයනය කරන්න. පිතාගේ පුත්‍රයාගේ තිස්පේතු සාන්තුගේ නාමෙන් ආමෙන් ජේසු. අබ්බා පියාණනි උතුම් වූ සක්‍රමේන්තු පිළිබඳව හදාරන්නට විශේෂයෙන් ගැඹුරින් හදාරලා මේ සක්‍රමේන්තු වල තියෙන වටිනාකම දරුවන්ට පැහැදිලි කර දීමට අවශ්‍ය මඟ පෙන්වීම සුදාත්මයන්නි අපට ලබා දෙන්න. ඉගෙන ගන්නා වූ කරුණු සියල්ල හොඳින් අවබෝධ කරගෙන මේ සක්‍රමේන්තු වලින් ලැබෙන වරප්‍රසාද බහුලව ලබාගෙන ඒ පිළිබඳව දරුවන් දැනුවත් කරන්නට සක්‍රමේන්තුවක් වන්නට අපිට අවශ්‍ය ඔබ වහන්සේගේ ආදරේ නොඅඩුව දානය කළ මැන. මේ කිව්වේ අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුමන් උදෙසාම අපට ලැබේවා. නමෝ මරියනි මේ ප්‍රසාද පිතාගේ පුත්‍රයාගේ හොඳයි අපි අද මං කිව්වේ 5 වෙනි පාඩම දේව ප්‍රසාද නිධාන ගැනයි කතා කරන්නට යන්නේ. ඉස්සලා මං ආසයි ඔයගලගෙන් ප්‍රශ්නයක් අහන්න. ඔයාලා දන්නවනේ ඉතින් පොඩි අය නෙමෙයි දේව ප්‍රසාද නිධාන 7ක් තියෙනවා කියලා 4 වසරේ ඉඳලාම දන්නව නේද? ඔයාලත් දන්නවා අපිත් දන්නවා. අපි දරුවන්ටත් උගන්වනවා. මේ සක්‍රමේන්තු 7ම සක්‍රමේන්තුද? කොහොමද කවුරුත් උත්තර දෙන්නේ නැහැ. 7ම සක්‍රමේන්තුද? ඔව් නෑ උත්තර දෙකෙන් එකක්. බය වෙන්න එපා. සක්‍රමේන්තුද? ඔව් නේ. ඔව් ටීචර්. ඔව් සක්‍රමේන්තු තමයි මේ 7ම. නමුත් ඔයාලා දන්නවා ඇති අපේ මාටින් ලූතර් තුමාගෙන් පසුව ඒ අපේ පියතුමේ අගෝස්තින නිකායට අයිති සභාව දෙකඩවීමත් සමග 1500 ගණන් වල සක්‍රමේන්තු 7ක් නොවන බව පිළිගන්න කිතුණු ගොඩාක් ඉන්නවා. ඒක අපිටත් ඒත්තු ගන්නන්න උත්සාහ කරන පිරිස් නැතුවා නොවේ. එහෙමනම් අපි මේ සක්‍රමේන්තු 7 සැබවින්ම ප්‍රසාද නිධානද කියලා හොඳින් අවබෝධ කරගෙන ඒ තුල හොඳ පන්නරයක් ලැබලා තමයි දරුවන් ඉදිරියට යන්නේ. මේක දරුවන්ට හරියට කියලා දුන්නේ නැත්නම් දරුවන්ව මූලධර්මවාදීන් දැහැ ගන්නවාමයි. මොකද ඒගොල්ලන් කියනවා සක්‍රමේන්තු 2යි තියෙන්නේ කියලා. ඒගොල්ලන් කියන්නේ සුද්ධ බයිබලයේ තියෙන්නේ
බෞතිස්මය සහ දිව්‍ය සප්‍රසාද වහන්සේ විතරයි. ඊතුරු සක්‍රමේන්තු ඒගොල්ලන් පිළිගන්නේ නැහැ දේව ප්‍රසාද නිදාන හැටියට. එහෙමනම් ඔබ අද හොඳින් මේක අවබෝධ කරගත්තොත් නමුත් ඔබට තියෙන සක්‍රමේන්තු 4යි. ඊතුරු 3 ඔබ අධ්‍යයනය කරලා කොහොම හරි ඔබේ දරුවන් දැනුවත් කළොත් අපිට පුළුවන් වේවි දරුවන්ව මේ මූල ධර්ම වාදීන්ගෙන් බේර ගන්නට. මොකද ඒගොල්ලන් යම් යම් පාටක් අරගෙන තමයි එන්නේ. ඉතින් ඔබත් හොඳින් මේක අධ්‍යයනය කරලා තියෙන්නට ඕනේ. දරුවන්ට මේ සක්‍රමේන්තු ගැන කියලා දෙන්න. මම අදත් පූජාවේදී අහගෙනයි දැන් මේ දවස්වල අභිවෘද්ධි ආලේපයේ සඳහා දරුවන්ට කැඳවීම කරනවා. එතකොට ග්‍රේඩ් 9 වසරේ ඉඳලා 13 වසර දක්වා සිසුමයන් අභිවෘද්ධි ආලේපය ලබා ගන්නට යනවා. ඒතර මේ දරුවන්ව දැනුවත් කරන්න ඕනේ මේක සක්‍රමේන්තුවක් මේ ලබාගත යුතුමයි කියලා. එහෙම දැනුවත් කරන්න නම් අපි ඒ ගැන හොඳට දැනගෙන ඉන්න ඕනේ. ඒකට තමයි මේ උත්සාහ කරන්නේ. හරි? හොඳයි. දේව ප්‍රසාද නිධානයක් කියන්නේ මොකක්ද? දැන් මම කෝ ප්‍රසාද නිධාන 7ක් තියෙනවා. ඔබත් පිළිගන්නවා මාත් පිළිගන්නවා. සුද්ධ සභා මාතාව අපිට උගන්වනවා සක්‍රමේන්තු 7ක් ගැන. නමුත් අනිත් අය මෙහෙම උගන්වද්දී අපි කොහොමද මේ දරුවන්ව දැනුවත් කරන්නේ? අපි දැනගෙන ඉවර වෙලා. එතකොට මේ දේව ප්‍රසාද නිධානයක් කියලා කියන්නේ මොකද්ද? අපේ මේ කිතුණු ජීවිතයට වරප්‍රසාද ගොඩාක් ගලා එන. හරියට දිය උල්පතකින් එන වරප්‍රසාද වගේ තමයි මේ ප්‍රසාද නිධාන හඳුන්වන්නේ. දිය උල්පතකින් එන වරප්‍රසාද රාශිය. ඔබයි මමයි අද දිවස ප්‍රසාද වහන්සේලා බල ඉන්නව නේද? දැන් මේ අපි වරප්‍රසාදලත් පිරිසක් ඔබයි මමයි. ඇයි ජේසු අප තුලයි. ඒ නිසා අපිට මේක බොහොම සුහදව අධ්‍යයනය කරන්න පුළුවන්. මේ ප්‍රසාද නිධාන. එතකොට දැන් මේක ප්‍රසාද නිධානයක් කියලා කිව්වේ ඇයි? මේක අපිට දිය උල්පතක් වගේ වරප්‍රසාද ලැබෙනවා. මේ නොමිලේ නිසා අපිට අගේ නැත්තේ. මුද්‍රක් දෙනවා නම් අගේ නේද? නොමිලේ ලැබෙන බහුල වරප්‍රසාද මේ දේව ප්‍රසාද නිධානයක් කියලා කියන්නේ. ඒතර මේ ප්‍රසාද නිධාන වල තියෙන ලක්ෂණ මොනවද? දැන් ඔබට කරුණු තුනක් නේ ඔබේ පොතේ අඩංගු වෙන්නේ. ඒතර ඔබෙන් ලකුණු දෙකේ ප්‍රශ්නයක් හැටියට තමයි මේක අහන්න පුළුවන්. ඒතර මේ ඕනෙම සක්‍රමේන්තුවක් මේ සක්‍රමේන්තු 7ම ඍජුව හෝ වක්‍රව ජේසුස් වහන්සේ විසින්මයි ස්ථාපිත කරලා තියෙන්නේ. ඒකයි සභා මාතාව අපිට සක්‍රමේන්තු 7ක් දානය කරලා තියෙන්නේ. ඒතර මේ සක්‍රමේන්තු 7 දානය කරද්දී මේ වරප්‍රසාද උල්පත අප වෙත ගලාගෙන එනවා. මෙහි පිටස්තර සහ ඇතුළාන්ත වරප්‍රසාද සංකේත දකිනවා. පිටස්තරෙන් සලකුණු කරනවා සංකේත කරන දේ අභ්‍යන්තරයට අපිට හිමි වෙනවා. අපේ මේ අභ්‍යන්තරික ජීවිතය තමයි අධ්‍යාත්මික ජීවිතය කියන්නේ. ශාරීරික ජීවිතය අපිට හොඳට පේනවා. අපි පිරිසිදු කරනවා, ලස්සන ඇඳුම් ඇඳගෙන දේවස්ථානයට යනවා. මේ ඔක්කොම පිටස්තර අපේ ශාරීරික. ඒකම අපිට අධ්‍යාත්මයක් තියෙනවා. මම එක දවසකුත් ඔයගලන්ට කිව්වා. අනේ මම ඒක ඕලෙවල් අයට කිව්වේ. මොනතරම් උගත් වුණත් මොනතරම් ඉහළ නිලයක් දැරුවත් එයාගේ ආධ්‍යාත්මික ජීවිතේ පෝෂණය වෙලා නැහැ නම් ඒක තේරෙනවා එයාගේ ක්‍රියාව තුළ, වචන තුළ, හැසිරීම තුළ, භාවිතා කරන වචන. එතකොට ආධ්‍යාත්මික ජීවිතේ පෝෂණය කරගන්න තෝතැන්නක් තමයි මේ සක්‍රමේන්තු හේවත් දේව ප්‍රසාද නිධාන. ඇත්තට මේ සක්‍රමේන්තු ජේසුස් වහන්සේ මේවා ජේසුස් වහන්සේගේ ගැලවීම තුල තමයි මේවා සක්‍රමේන්තු බවට පත් වුනේ. ත්‍රෝන් වහන්සේ දුක් විඳලා උකුත් වෙලා උත්තරන වෙලා තමයි අපිට මේ ගැලවීම හේවත් දේව ප්‍රසාද නිධාන ලබා දුන්නේ. එතකොට අපි මිනිස්යන් ලෙස දේව ප්‍රසාද නිධාන තුලින්ම හැම ප්‍රසාද නිධානයක් තුලින්ම උත්තාන වූ ක්‍රිස්තුස් වහන්සේට ඔවුන් වහන්සේගේ මහා බල පරාක්‍රමයට උන්වහන්සේගේ මේ මහා බල පරාක්‍රමයට අපි සම්බන්ධ වෙනවා. මේ හැම සක්‍රමේන්තුවක් තුලින්. ඒ නිසා අපි බලමු මේ දේව ප්‍රසාද නිධානයේ හඳුන්වා දෙන නම්. අපි කියනවා මේ සක්‍රමේන්තුවක් දේව ප්‍රසාද නිධානයක් කියලා. ඒතර සක්‍රමේන්තුව කියන්නේ ලතින් වචනයක්. අපි දන්න රෝම අධිරාජ්‍යයට යටත් වෙලා තිබිච්ච සමය තමයි ජේසුස් වහන්සේ මෙලොවට උපදින්නේ වැඩම කරන්නේ. ඒතර ලතින් භාෂාව පරිශීලනය කරපු කාලය. එතකොට සක්‍රමේන්තුම් කියන ලතින් වචනය ඒකම අපි දන්නවා ඊට පෙර
මේ රෝම අධිරාජ්‍ය යටත් වෙලා තිබුණේ ග්‍රීක අධිරාජ්‍යයට. ඒතර ඒ නිසා ග්‍රීක වචන සහ ලතින් වචන මේගොල්ලන්ගේ භාවිතයේ තිබුණා. නවගියුස්ම ලියුනේ ග්‍රීක වචන වලින්. එතකොට ග්‍රීක භාෂාවෙන් කිව්වේ මිස්ටෙරිඩන් කියන වචනය සක්‍රමේන්තුව සඳහා. මොකක්ද මෙහි අරුත? අරුත කියන්නේ අභිරහස්මය දෙන. සක්‍රමේන්තු මිස්ටෙරිඩේටන් කියන්නේ අභිරහස්මය දෙන. තේරුම් ගන්න බෑ වරප්‍රසාද උල්පත. එලෙසම සක්‍රමේන්තු එක සැබැඳි පිළිවෙත් දකින්නට තියෙනවා මේ කෘතීන් වල. මොනවද මේ කෘතීන්? මේ සක්‍රමේන්තු හා සැබැඳි පිළිවෙත් මේ විදියටයි සක්‍රමේන්තු දානය කළේ කියලා මේ පහත සඳහන් වෙන කෘතීන් වල සඳහන් වෙනවා. ඒතර ඩිඩාකේ ග්‍රන්ථය කියන්නේ මොකද? මේ අපෝස්තලුන්ගේ ඉගැන්වීම අඩංගු කෘතියක්. අපෝස්තලුන්ගේ ඉගැන්වීම අඩංගු කෘතියට අපි කියනවා ඩිඩාකේ කියන වචනේ. ඒකම හිප්පොලිටමස්ගේ අපෝස්තලික සම්ප්‍රදාය කියන කෘතියේ තියෙනවා මේ සක්‍රමේන්තු හා සැබැඳිව කොහොමද පිළිවෙත් ඉටු කළේ කියලා. ඒතර මුල් යුගයේදී මේ දේව ප්‍රසාද නිධාන පිළිවෙත් ඉතාමත්ම සරලව වලදන්නවා. භීෂණ යුගයකයි මේ සක්‍රමේන්තු දානය කළ ජේසුස් වහන්සේ ස්වර්ගස්ත වීමත් සමග. එතකොට නොයෙකුත් පීඩන මැද ඉතාම සරල ආකාරයට කරගෙන ගියා. පසු කාලීනව මේ වත් පිළිවෙත් සංකීර්ණ අයුරින් භාවිතා කළා. එතකොට අපි දන්නවා ටර්ටියුලියන් තුමා කියන්නේ සුද්ධෝ සභාපී මුල් යුගයේ අපෝස්තලුන්ගේ යුගයේ දෙවනි යුගයේ ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 207 වෙනකොට අපි කිව්වා දෙවනි සත වර්ෂයේ හිටිය අපේ සභාපියවරු. මේ සභාපියවරුන්ගේ යුගයේ ටර්ටියුලියන් තුමා කියනවා මේ සක්‍රමේන්තු කියන නම භාවිතා කරලා තියෙන්නේ දෙවන සත වර්ෂයේ වෙනකොට. දේව ප්‍රසාද නිධාන සක්‍රමේන්තු කියන නමින් මේ සුදෝ ටර්ටියුලියන් තුමා භාවිතා කරලා තියෙන බව ප්‍රථම වරට ප්‍රකාශ කරනවා. ඒකම මේ දේව ප්‍රසාද නිධාන හතේ යම් යම් අරුතු තියෙනවා. ඒකයි මේ ප්‍රසාද නිධාන හතක් තියෙන්නේ. මොකද්ද මේ? මම කොහොම මේ ශාරීරය අපි පිරිසිදුව තියාගන්නවා වගේ අපේ ආධ්‍යාත්මික ජීවිතය පවිත්‍ර කර ගැනීමට තමයි මේ දේව ප්‍රසාද නිධාන තියෙන්නේ. අපේ මේ හැම විදියකින් අපි පිරිසිදු තියාගන්න උත්සාහ කරන ශරීරය වගේම අධ්‍යාත්මයේ කිලුටු පේනවා මිනිස්සු. හොඳට මතක තියාගන්න. මේක වහන්න බෑ. ඒතර මේ වහන්න බැරි මේ අධ්‍යාත්මයේ කිලුටු බව පවිත්‍ර කරන්නට තමයි, සුද්ධවන්ත කරන්නට තමයි මේ දේව ප්‍රසාද නිධාන වල එක අරමුණක් වෙන්නේ. ඒකම අපි දන්නවා අපි සුද්ධෝ සභාව කියන්නේ ක්‍රිස්තු දේහය. සුද්ධෝ පාවුලතුමා කිව්වා. අපි අපේ සුද්ධෝ සභාව සමාන කර ක්‍රිස්තු දේහයට හිස ක්‍රිස්තුස් වහන්සේ වන අතර අපි අවයව කියලා. ඒතර මේ ක්‍රිස්තු දේහය නගා සිටවන්නේ මේ සක්‍රමේන්තු තුල. ඒකම මේ තුලින් අපි දෙවියන් වහන්සේට මේ වන්දනාව ගෞරවය ලබා දෙනවා. අපි හැම සක්‍රමේන්තුවක් තුලින්ම ස්වාමින් වහන්සේට ළඟා වෙනවා. ඔවුන් වහන්සේව ලබා ගන්න. බහුල වරප්‍රසාද නැත්නම් වරප්‍රසාදී උල්පතක් වෙන මේ සක්‍රමේන්තු අපි ලබා ගැනීම තුල. එතකොට මේ දේව ප්‍රසාද නිධාන මුළු ඉඳලාම ලබාගත්තේ විශ්වාසය තුල. මේ විශ්වාසය නැත්නම් මේක ලබා ගන්න බෑද? මම අපේ දේවස්ථානයේ දැක්ක 5 දෙනෙක් වැඩි හිටියෝ මේ ප්‍රසාද ස්නාපනේ නැමැති ප්‍රසාද නිධානයත් එක්ක ප්‍රසාද නිධාන 4ක් අද ලබා ගත්තා. ඒතර ඒ අයගේ විශේෂත්වයක් මම දැක්කා. ලොකු විශ්වාසයෙන් තමයි ජේසු ලබා ගත්තේ. ජේසුස් වහන්සේ ලබා ගන්න ගියේ ඉතාමත් ගෞරවයෙන්. මේ විශ්වාසය තමයි අත්‍යවශ්‍ය. මට බය තියෙන මේ විශ්වාසය අපේ අනිකුත් අයගේ අවකාශයත් එක්ක නැති වෙලා යයිදෝ කියලා. මොකද ගිය විශ්වාසය තිබුණොත් ගොඩාක් වටිනවා. මොකද ප්‍රසාද නිධානයක් ලබා ගන්න විශ්වාසය අත්‍යවශ්‍යයි. ඒ නිසා තමයි මේකට විශ්වාසයේ සක්‍රමේන්තු කියලා හඳුන්වන්නේ. ඒතර මේ ප්‍රසාද නිධාන විධිමත් ආකාරයට තමයි අපි ලබා ගන්න ඕනේ. එහෙම ලබා ගත්තොත් විතරයි අපිට බහුල වරක් ප්‍රසාද දෙන්නේ. දැන් අපි අද කොමල මෙතන දිව්‍ය සප්‍රසාද වහන්සේ ලබා ගන්න. නමුත් විධිමත්ව ලබා ගත්තද? ඒ කියන්නේ පව් සමාව අරගෙනද මේ උතුම් වූ ජේසුස් වහන්සේව ඔබේ ලේහා රුධිරයා මිශ්‍ර කරගත්තේ.
එහෙම කරගත්තා නම් ඔබට හිමි බහුල වරප්‍රසාද අනිවාර්යයෙන්ම ලැබෙනවාමයි. ජේසුස් වහන්සේ ඔබ එක කතා කරනවා. ඔබ තුලට ඉන්නේ, ඔබ තුල ඉන්නේ, ඔබේ ලේවල ඉන්නේ. ඒ නිසා නිතර නිතර දේව ප්‍රසාද නිදාන ලබා ගන්න මොකද වෙන්නේ? ඔබේ අධ්‍යාත්මික ජීවිතයේ පෝෂණය වෙනවා. ලොකු වෙනසක්. මේ ප්‍රසාද නිදාන අඛණ්ඩව ලබා ගන්න හැකි. ලොකු වෙනසක් වෙනවා. විශේෂයෙන් දිවස ප්‍රසාද ඔබ දේවස්ථානයක් අසලම නම් ඉන්නේ ඔබට පුළුවන් හැම අවස්ථාවකම. සමහර දේවස්ථානවල දවස් 7ෙම පූජා තියෙනවා. නමුත් හැමෝටම මේක අවස්ථාව නැහැ. මට ඒ වාසනාව තියෙනවා. ඒ වගේ ඔබටත් ඒ වාසනාව හිමි වෙනවා නම් හැකිනම් සප්‍රසාද වස්තු ලබා ගන්න. නිවැරදිව ලබා ගන්න. හොඳයි. දේව ප්‍රසාද නිධානවල තියෙනවා සලකුණු සහ සංකේත. හරි අපි බලමු සංඥා හා සලකුණු අතර තියෙන වෙනස මොකක්ද කියලා. සලකුණ සංකේතයක් ගැන කතා කරන්න ඉස්සෙල්ලා සංඥා. දැන් අපි දන්නවා අපි ගමනක් බිමනක් යනකොට අපි දකිනවා මේ රෙඩ් ලයිට්ස් ටික තියෙනවා නේද? මේ වාහනවල අපි රතු ලයිට් එක දානකොට ගමන් කරන්නේ නෑ නවත්තගෙන ඉන්න. කහ සූදානම් වෙලා කොළ මේ ලයිට් එක පත් වුණාම අපි ගමන ආරම්භ කරනවා. දැන් මේ වලට කියන්නේ සංඥා. සලකුණ වෙනයි. සලකුණක් කියන්නේ මොකක්ද? ඊට වැඩි වෙනස් සම්පූර්ණ සංඥා වලට වැඩි දෙයක්. මොකද පණිවිඩයට වැඩි දෙයක් තියෙනවා. ඒ කියන්නේ මොකක්ද? සලකුණක් තුල තියෙන අත්දැකීම් රාශියක්. ඒකම කාල වකවානු තියෙනවා. විවිධ පුද්ගලයන්ව සම්බන්ධ කරනවා. දැන් මම මේක පැහැදිලි කරන්න සංඥා සහ සලකුණු අතර වෙනස. දැන් සක්‍රමේන්තුවක් දානය කරද්දී අපි භාවිතා කරන්නේ සංකේත. එතකොට සංකේත තුලින් මොකද කරන්නේ? අපි දෙවියන් වහන්සේට කතා කරනවා. සංකේත තුලින්. දැන් බලන්නකො දැන් ප්‍රසාද ස්නාපනයේ කුඩා දරුවෙකුට හරි වැඩි හිටියෙකුට දානය කරනකොට ජලය භාවිතා කරනවා. දැන් මේක සංකේතය. ප්‍රබල සංකේතයක් ජලය කියලා කියනවා. ජලය සංකේත කරන්නේ සලකුණු කරන්නේ මොන වගේ කරුණුද කියලා ඔබ දැනගත යුතු වෙනවාමයි. ඔබ දරුවන්ට උගන්වනවා වගේම 11 වසරේ තියෙනවා මේ කරුණු. ඒකම ඔබ දැනගෙන ඔබේ විභාගයක් සමත් කරගන්න ඕනේ. එහෙනම් ජලය සංකේත කරන්නේ ඇයි ප්‍රසාද ස්නාපනයේ තුල. දැන් අපි දන්නවා ලෝකයේ මැවීමේදී ජලය මතු පිට සුද්ධ බයිබලයේ පළමු මැවීමේ කතාවේ සඳහන් වෙනවා දේවානුභාවයේ හැසිරුණු බව. ඔන්න ජලය මත දේවානුභාවයේ සැරසැරු. ඒකම නෝවගේ ජල ගැල්ම තුලින් මොකක්ද උනේ? පාපේ විනාශ කරලා අපි ඉගෙන ගත්ත පළමු පාඩම තුලින්ම නවහසක් නව පොළවක් බිහි වුණු බව. ඒකම රතු මුහුද ධාරණය කරද්දී මොකද උනේ? ඊශ්‍රායල් වරු වහල්කම පරාජය කරලා නිවහල්කමට ගියේ. ඊතර වුණා. ශාරීරිකව වහල්කමින් නිවහල් වුණා. ඒතර එතරම් ජලය නෝවගේ ජල ගැල්ම තුල නව පොළවක් නවහස. පාපය සම්පූර්ණයෙන් ජල ගැල්මෙන් යට. ඒතර බලන්න මේකේ තියෙන මේ යුගයෙන් යුගයට යන ජලයේ පිළිබඳ සංකේතය. දැන් ප්‍රසාද ස්නාපනය ලබද්දී මේ කුඩා දරුවත් මොකද වෙන්නේ? ජන්ම පාපේ වහල් බැමි වලින් නිදහස් වෙනවා. ජන්ම පාපේ කියන්නේ අපේ ආදි මව්පියන්ගෙන් හිමි වූ දෙයක් නේ. එතකොට ඒ පාපය මේ කුඩා දරුවා හෝ වැඩිහිටියා ජලය තුලින් නිවහල් වෙනු නිදහස් වෙනවා. ඒක අපිට ලැබෙන්නේ අපි ඉගෙන ගත්තා වගේ ජේසුස් වහන්සේගේ දුක් විඳීම මරණය උත්ථානය තුලින් හිමි වූ ගැලවීම තමයි. ඒකම ජෝර්දන් නදියේ ජේසුස් වහන්සේ බෞතිස්ම ස්නාපනය කරපු අවස්ථාවේ මොකද වෙන්නේ? පරමීකුගේ ආකාරයෙන් සුද්ධාත්මයන්න් වහන්සේ වැඩම කළා. දැන් මේ ඔක්කොම ජලයේ සංකේත ටික තමයි ගෙනහැර දක්වන්නේ දැන් මේ බෞතිස්ම කරන දරුවා සඳහා සලකුණක් වශයෙන්. ඒතකොට ජලයේ යන මහා අරුතක් තියෙනවා. මම ඉස්සර කිව්වාගේ යුග ගණනාවක් ආරම්භයේ ඉඳලා ජේසුස් වහන්සේ දක්වා යුග ගණනාවක් විවිධ පුද්ගලයන් රාශියක් සිහි කරලා තමයි මේක සංකේතයක් බවට පත් කරගෙන තියෙන්නේ. ඒතර පුරාණ ගිවිසුමේ ජනතාව ජන වන්දනාත්මක වත්පිළිවෙත් ඉෂ්ට සිද්ධ කිරීමේදී වැදගත් වෙච්ච සංකේත තමයි ඒගොල්ලන් මේ අපි මේ සක්‍රමේන්තු සඳහා යොදාගෙන තියෙන්නේ. දැන් මොකද්ද? අපි දන්නවා රජවරුන් පූජකවරුන් අභිෂේක කිරීම, හිස මත අත තැබීම, මේ වගේ කරුණුකාර
කාරණා ජේසුස් වහන්සේ නව ගිවිසුමේදී මේ නික්ම යාම ගමන පාස්කුව වැනි పూర్ව සලකුණු වලට නව අරුතක් දුන්නා. කොහොමද දුන්නේ? ජේසුස් වහන්සේ අපි දන්නවා දුක් විඳීම, මරණය, උත්ථානය තුලින් නව පාස්කුව නැත්තම් මේ ප්‍රසාදි ස්නාපනයට పూర్ව සලකුණ නව අරුතක් දුන්නා. ඒතර පුරාණ ගිවිසුමේ රජවරුන් ආලේප කළා වගේ පිස්සවට අද තැබුවා වගේ. දැන් මේ සක්‍රමේන්තු ඒ ආකාරයටම ඒ ජනවන්දනාත්මක පිළිවෙත් යොදා ගැනීම ඒ සංකේත භාවිතයක් අපි දකිනවා. ඒතකොට මේ සක්‍රමේන්තු තුල අතීතය, වර්තමානයේ, අනාගතයේ කියන යුග තුනම අඩංගුයි. අපි මේ ආශිර්වාදකාර බන්ධනේ එදාට විතරක් නෙමෙයි දෙන්නේ. එදාට ලක්ෂ ගණන් වියදම් කරලා විවාහ වෙනවා. දැන් දවසකට 400 ගාණක් විකසාද වෙනවා. ඇයි? විවාහයට වියදම් කරපු මුදලවත් එයාලට ගෙවා ගන්න විදියක් නෑ. විවාහ වෙන්නෙම නායකාරයෝ වෙත. ලෝකේ පිනවන්නට ගිහිදෝ. ඉතින් මේක මේ එදාට විතරක් දෙන සක්‍රමේන්තුවක් නෙවෙයි. විවාහ වල අන්තිමය දක්වා, ඒ කියන්නේ අතීතයේ, වර්තමානයේ, අනාගතයේ දක්වාම මේ සක්‍රමේන්තුව යාව ජීවව පවත්වා ගත යුතු. ප්‍රසාදි ස්නාපනයේ ලද දේවදරු කම තුල වගකීම් ඉටු කළ යුතු. ඒකම මේ දේව ප්‍රසාද විධාන වල සලකුණු දෘශ්‍යමාන වෙනවා. ඒ ප්‍රතිඵල වරප්‍රසාද අදෘශ්‍යමානයි, පේන්නේ නැහැ. සලකුණු තියෙනවා දෘශ්‍යමාන. ජලය දෘශ්‍යමාන සලකුණු. සුදෝ තෛලය දෘශ්‍යමාන. පාස්කුවිති පහන දෘශ්‍යමාන. නමුත් සිදුවෙන දේ අධ්‍යාත්මිකව අදෘශ්‍යමානයි. දැන් පූප මිදිරාස අපිට දෘශ්‍යමාන වෙනවා. නමුත් එහි වැඩ සිටින ජේසුස් වහන්සේ සහ ඒ තුල ක්‍රියාත්මක වෙන ජේසුස් වහන්සේ අපිට අදෘශ්‍යමාන ප්‍රතිඵල. අපි ක්‍රියාවෙන් පෙන්වන එක වෙනම දෙයක්. එතකොට ජනවන්දනාවේ සංකේත පුද්ගලයාගෙන් පුද්ගලයාට, රටකින් රටකට වෙනස් වෙන්නේ නැහැ. ඒ සංකේත පුද්ගලයාගෙන් පුද්ගලයාට, රටකින් රටකට හැමෝටම එක සමාන වෙනස් වෙන්නේ නැහැ. ඒතර යම් කිසි සක්‍රමේන්තුවක් දානය කරන්නට ප්‍රථමයෙන් ඒ පිළිබඳව හස්සල දැනුමක් ඒ පුද්ගලයාට තියෙන තු. දැන් මේ සක්‍රමේන්තු ලබා ගද්දී ඕනෑම දරුවෙක් දැන් අභිවෘද්ධි ආලේපේ දෙන්න සූදානම් කරනවා. මම අහගෙන ඉන්නේ යම් කිසි දේශනා මාලාවක් තියෙනවා යන්නට ඕන. ඇවිල්ලා මේ පිළිබඳව හරි දැනුමක් ලබාගෙන තමයි යාමේ මේ සක්‍රමේන්තුවට ඇතුල් වෙන්නේ. මේ සක්‍රමේන්තුව ලබා ගන්න මොකද උතුම් සක්‍රමේන්තුවක් අභිවෘද්ධි ආලේපේ කියන්නේ. ඒතර මේ සක්‍රමේන්තුවල දෙවියන් වහන්සේගේ ජීවමාන වැඩ සිටීම අත්දැකීම් ඕන්ට ප්‍රායෝගිකව ලබා ගන්නට පුළුවන් වෙනවා සක්‍රමේන්තු තුලින්. දෙවියන් වහන්සේගේ ජීවමාන වැඩ සිටීම තම ජීවිතයේ අත්දැකීම් තුලින්ම ලබාගත හැකි වෙනවා. හොඳයි. ඒතර මේ දේව ප්‍රසාද නිදහන ක්‍රිස්තුස් වහන්සේමයි ස්ථාපිත කරලා තියෙන්නේ. මම කිව්වා ඍජුව හෝ වක්‍රව. නමුත් ඒක ප්‍රථමයෙන් කිව්වේ ශුද්ධ තෝමස් ඇක්වයිනාස් තුමා කියනවා මේ සෑම දේව ප්‍රසාද නිදහනයක්ම ඍජුව හරි වක්‍රව හරි ස්ථාපිත කරලා තියෙන්නේ කවුද? ජේසුස් වහන්සේ කියලා ශුද්ධ ඇක්වයිනාස් තුමා. ඒකම වත්මන් ශුද්ධ සභාව විසින් දේව ප්‍රසාද නිදහන මං කිව්වේ දෙකක් නෙවෙයි හතක් තියෙනවා. හැබැයි ඉතිහාසය තුල යම් ගැටලු නැතුවා නොවේ. ඒවට සාක්ෂි තියෙනවා. ඒක ඔබට අදාළ නැති නිසා ඒ ගැන අපි කතා කළ යුතු නැහැ. දැන් අපි සාකච්ඡා කරන්න යන්නේ මං කිව්වේ සක්‍රමේන්තු 7ක් තිබුණාට 7ම නෙවෙයි. අපිට අදාළ වෙන්නේ 4. මේ 4 හොඳින් අධ්‍යයනය කරන්න ඕනේ. මොකද ගොඩාක් ප්‍රශ්න එන්නට පුළුවන්. මේක ඔබ දන්න දෙයක්. ඔබ හා සම්බන්ධී ඔබත් දරුවන්ට විතරම උගන්වන දෙයක්. ඒ නිසා බලමු මේ සක්‍රමේන්තු 4 තමයි ප්‍රසාද ස්නාපනය, දිවස ප්‍රසාද වහන්සේ, අභිවෘද්ධි ආලේපේ සහ පව්කමා කිරීමේ දේව ප්‍රසාද නිදහන. එතකොට මේ ප්‍රසාද නිදහන අපි දන්නවා අපේ ශාරීරික උපතක් ලැබුණාම තමයි අපිට බර්ත් සර්ටිෆිකේට් එකක් ලැබෙන්නේ. ඒකේ දිනයක් තියෙනවා. එදා ඉඳලා අපි උප්පැන්න සහතිකයක් තියෙනවා. ඉතින් දැන් අපිට උපතක් තියෙනවා. කොයි හරි රෝහලක දෙමව්පියන්ගේ වාසගමක් එක්ක නේද? ඒකම මේ ශාරීරික උපත වගේම අපේ අධ්‍යාත්මික උපත ලැබෙන්නේ මේ ප්‍රසාද
ස්නාපනය තුල. ඒතර අපි මම කව ශරීරයේ වගේම අධ්‍යාත්මයත් එක හා සමානවම වර්ධනය වෙන්නට අවශ්‍යයි. ඒතර මනුෂ්‍යයා ප්‍රසාද ස්නාපනය ලැබීම තුලින් මොකද්ද හිමි වෙන්නේ? ඔබට ආන්න පුළුවන් දෙයක්. පළවෙනි දේ ජන්ම පාපම ආදී මව්පියගේ හිමි වූ පාප දෝෂ තමයි අපි මේ ජන්ම පාපේ කියලා කියන්නේ. ඒතර මේ ජන්ම පාපයෙන් අපි නිදහස් වෙනවා. මොකක් නිසාද? ප්‍රසාද ස්නාපනය ලැබීම තුල. ඊට ඉස්සෙල්ලා මේවා පූර්ව සැලකුණු. මේවා සක්‍රමේන්තුවක් උනේ ජේසුස් වහන්සේගේ දුක් විඳීම මරණය උත්ථානය තුල. ඒකම සුද්ධ වූ ස්වභාවයේ සමාජිකත්වයේ ලැබෙනවා. ඔයාටයි මටයි මේ වීසා එක නිසා තමයි අද අපි දෙගොල්ලෝ මුණ ගැහිලා තියෙන්නේ. අපිට වීසා එකක් තියෙනවා බෞතිස්ම නැමැති වීසා එක නේද? ඒ නිසා තමයි ඔයයි මමයි අද මෙතන වෙලා තියෙන්නේ. අපි සුද්ධ වූ ස්වභාවයේ සමාජිකයෝ වෙලා තියෙන්නේ. ඊට වැඩි ප්‍රබල දෙයක් අපිට ලැබෙනවා. අපේ අම්මා තාත්තගේ දරුවෙක් වුණා වගේම අපිට හරි ආඩම්බරයි නේද? අපේ අම්මා තාත්තගේ දරුවෙක් නේ ඔබ. ඒකම ඊට වැඩි ආඩම්බරෙන් කියන්න පුළුවන් තමයි. ඔබ දේව දරුවෙක්. හැමෝටම මේක කියන්න බෑ. ප්‍රසාද ස්නාපනය තුළ දැන් ඔබේ තාත්තා, මගේ තාත්තා දේව තාත්තා. ඔබ දේව දරුවෙක්. පැහැදිලි? තේරෙනවනේ? ඉතින් මේ වරප්‍රසාද ලැබුණේ ප්‍රසාද ස්නාපනය තුළ. හැමෝටම නොලැබුණු ඒත් අපිට පමණක් හිමි වූ විශේෂ වරප්‍රසාද. එතකොට ජේසුස් වහන්සේ දැන් මෙම සක්‍රමේන්තුව ගැන ජේසුස් වහන්සේ මේක නම් අපිට අවිවාදයෙන් තොරව පිළිගන්න පුළුවන්. මොකද මූලධර්මවාදීන් පිළිගන්න නිසා. නමුත් අපි සනාථ කරන්නට දැනගන්න ඕනේ මේ නිකදේමුස්ට කියන ජේසුස් වහන්සේ. නිකදේමුස් ඇවිල්ලා අහනවා සදාතන ජීවිතය පිළිබඳව. ජෝහන් තුමාගේ සුවිශේෂී තින පසුව කියවන්න පුළුවන්. ඒකාන්තයෙන් මම ඔබට කියමේ මේ වතුරෙන්ද ආත්මයන්ගෙන්ද පූර්ණ වුණු ඔහුට ස්වර්ග රාජ්‍යය නම් කවදාවත් හිමිවන්නේ නැහැ. ඒ කියන්නේ මෙහි තියෙන මේ සක්‍රමේන්තුවේ තියෙන වරප්‍රසාදීය తත්වය ජේසුස් වහන්සේ නිකදේමුස්ට කියන අවස්ථාව. ඒකම තියෙනවා ජේසුස් වහන්සේ මේ සක්‍රමේන්තුව ගැන දේශනා කරා නෙමෙයි ක්‍රියාවට. ඒකත් ජෝහන් සුවිශේෂයෙන්ම තියෙනවා. මේ අපෝස්තලුන් රැගෙන ගියා. එතන ස්නාපක ජෝහන් තුමා බෞතිස්ම ස්නාපනේ දෙමින් හිටියා. එදා වතුර ජෝර්දාන් නදිය වැඩියෙන් තිබුණා. ස්ථානයක් එකම තියෙනවා. ඔබ මේක කියවුවොත් ඔබට දැනගන්න පුළුවන් ජේසුස් වහන්සේ ශ්‍රාවකයන් රැගෙන ගිය අවස්ථාව. ඒකම ජේසුස් වහන්සේ අපි දන්නවා ගෝලයන්ට අපොස්තුලුන් දුන්න ආඥා තුලින් තියෙනවා ප්‍රසාද ස්නාපනයේ ඇති වැදගත්කම. මොකද්ද? ඔවුන් වහන්සේ උත්ථානයට පෙර කිව්වේ මොකද්ද? ගෝලයන් දිහා බලලා මේ චිත්‍රයේ තියෙනවා නේද? පේනවා පින්තූරේ. ඔබ ගොස් සකල ජාතීන් ගෝලයන් කරන්න. පියාණන්ගේද සුද්ධාත්මයන්ගේද නාමයෙන් ඔවුන් බෞතිස්ම කරන්න කියන ඉල්ලීම තමයි අපොස්තලවරුන්ගෙන් දා ජේසුස් වහන්සේ ඉල්ලුවේ. ඒතර සුද්ධ වූ සභාවේ ආරම්භයේ ඉඳලම ඒ කියන්නේ මුල් කාලේ ඉඳලම ප්‍රසාද ස්නාපනයට වැදගත් ස්ථානයක් දුන්නා. ජේසුස් වහන්සේගේ කාලේ උන්වහන්සේගේ උත්ථානයේ ස්වර්ගස්ත වීමත් එක්කම අපොස්තලුන් පටන් ගත්ත මේ දේ කරන්න. මොකද ඔවුන්ට ජේසුස් වහන්සේ පැවරු ආඥාව ඒක ඉෂ්ට කරන්න ඕන පටන් ගත්තා. ඒ නිසා ඔවුන් මොකද කරේ? මේ ප්‍රසාද නිධානයේ දානේ කලේ ජේසුස් වහන්සේව විශ්වාස කරපු අයට. නිකන් මේ හැමෝටම දුන්නේ නැහැ. උන්වහන්සේ විශ්වාස කරපු අයට. ඒතර අපි දන්නවා පේදුරුතුමා පළමු මංගල දේශනේ, ඒ කියන්නේ පෙන්තකොස් දිනේ ක්‍රියාපොතේ 2 සඳහන් වෙනවා. පළමු දේශනයෙන්ම පැමිණ හිටපු ජනතාවගෙන් 3000ක් පමණ, දෙවෙනි දේශනෙන් 5000ක් පමණ බෞතිස්ම ස්නාපනය කරගත්තා කියලා කියනවා. ඒතර මේක මුල් කාලේ ඉඳලම පැවති බව එයින් සනාථ වෙනවා. ඒතර මේක දානය කරේ ක්‍රිස්තුස් වහන්සේගේ නාමය. මුල් අවදියේ දුන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් තමයි බෞතිස්ම ස්නාපනය දුන්නේ. ඒකම පෞකමාව ලබාගෙන තමයි බෞතිස්ම ස්නාපනය කරන්නට ඕනේ කියලා මේ ක්‍රියාපොතේ සඳහන් වෙනවා අපොස්තලුන්ගේ ඉගැන්වීම යටතේ. මුල් සභාව වගේම අද මේ දානය කරන්නේ සුද්ධ වූ ත්‍රිත්වයේ නාම. සුද්ධ වූ ත්‍රිත්වයේ නාමයෙන් තමයි මෙම සක්‍රමේන්තුව දානය කරන්නේ. ඒතර ප්‍රසාද ස්නාපනය ලැබීමට මූලිකම සුදුසුකම තමයි විශ්වාසය. විශ්වාසය නැත්නම් ප්‍රසාද ස්නාපනය ලබලා වැඩකුත් නැහැ. දෙන්නෙත් නැහැ සුද්ධ වූ සභා මාතාව. කොයි මට මතකයි ඔය කවුරු හරි අපිට චෝදනා කරද්දී අපි අනිත් අයව අපේ කතෝලිකයන් බවට පත් කරගන්නවා කියද්දි මම අපි ඉන්න මේ සමීසුවා කොයිතරම් කාර්ය බහුලද කියලා කියනවනම් වසරකට සැරයක්වත් මුළු මේ සංඝයට හැදෙන්න වෙලාවක් නැහැ. මදි.
නමුත් ඔයගොල්ලෝ කොහොමද මේ චෝදනාව අපිට කරන්නේ? ඉන්න අයව බලන්න යන්නවත් වෙලාවක් නැතුව අලුත් අයව ගන්න කොහොමද? එයාලා එනවනම් එයාලා මාස ගානක පුහුණුවක් ලබා හොඳින් අධ්‍යයනය කළා විශ්වාසයෙන් මත තමයි යාළුව සභාවට ඇතුල් කරගන්නේ. ඒ නිසා ඔවැනි චෝදනා අපිට කරන්න වෙනත් අය කරනවා ඇති. එතකොට මෙහිදී එදා බෞතිස්ම ස්ථානයේ දානය කිරීමේ බලය අපෝස්තලවරුන්ට වගේම අනිත් අයටත් තිබුණා. අන්න එහෙම ප්‍රශ්නයක් ඇහුවොත් මුල් යුගයේදී මෙම සක්‍රමේන්තුව අපෝස්තලවරුන් විතරක් නෙමෙයි දානය කරේ. අනිත් අය දානය කරා. එකක් තමයි සාවුල් හෙවත් පාවුල් මම ඔයගලන්ට කිව්වා. එයාට බෞතිස්ම ස්නාපනය දුන්නේ අනනියස්. ඒකම තේවාචාර්ය මම කිව්වේ පාවුල් පේදුරුතුමාගේ පළමු දේශනෙන් 3000ක් 5000ක් වගේ ජනතාවක් එකතු වෙද්දී දැන් මෙයාලට මේ දේ කරගන්න බෑ වැන්දමුවන්ට අනාථයන්ට සහනාධාර බෙදන්න. ඒ සඳහා මේගොල්ලන් තේවාචාර්යවරුන් උපස්ථායකින් 7 දෙනෙක් පත් කරගත්තා. මෙතන මේ තේවාචාර්ය පිලිප් එතන හිටපු ඒ 7 දෙනාගේ එක්කෙනෙක් තමයි පිලිප්. උතුරයා නපුංසකයාට බෞතිස්ම ස්නාපනය කළා. එයා ගොඩක් සමාරිය තමයි සේවය කළේ. එහිදී දැන් අපි දන්නවා පිලිප් බෞතිස්ම ස්නාපනය දීලා තියෙනවා. අනනියස් බෞතිස්ම ස්නාපනය දීලා තියෙනවා එදා සමාජයේ. ඒතර ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳව දැනගත්තු ගොඩාක් අයට මේ බෞතිස්ම ස්නාපනය ලැබුණා. ඊට පස්සේ වුන් සංඝයක් විදිහට හරීම එකමුතු වෙලා හිටියේ. මේ උල් සභාව තුල තිබිච්ච හොඳම ලක්ෂණයක් වුන් සංගමයක් හැටියට සංඝයක් හැටියට එකතු වෙලා හිටියා. සාමයෙන් හිටියා. සමගියෙන් කටයුතු කළා. හරිම සාමයෙන් සමගියෙන් කටයුතු කළා. ඒතර මෙසේ බලද්දී මුල් කිතුණු සභාව තිම ප්‍රසාදි ස්නාපනයේ මගින් කිතුණු සංඝයක් ඉර ඔවුන් බිහි කර මේ මුල් කාලේ ඉස්සා. ඒතකොට මෙම සක්‍රමේන්තුව දානය කරේ වැඩිහිටියන්ට ඒ කාලේ. වැඩිහිටියන්ට මේ චිත්‍රයේ පෙන්වන විදිහට වැඩිහිටියන්ට. විශේෂයෙන් ඒ කාලේ පීඩන යුගයක්. මම කිව්වේ ඕගාල මරනවා කිතුණුවා. ඒ මරනකොට ඒ වේදනා දරාගත හැකි අයට විතරයි මෙම සක්‍රමේන්තුව මුල් යුගයේදී දානය කළේ. හැමෝටම දුන්නේ නැහැ. ඒතර සුද්ධ සභාව ආරම්භයේදී ප්‍රසාදි ස්නාපනය ලබා ගත්තේ කොහොමද මුල් කාලේදී? ඒතර අපි දන්නවා පළවෙනිම කාලේ ඔවුන් निराහාර ශීලව රැකලා තමයි ප්‍රසාදි ස්නාපනය ලබා ගත්තේ. මං කියන්නේ වැඩිහිටියෝ හිටියේ කියලා. ඒතර වැඩිහිටියෝ මුල් යුගයේදී निराහාර ශීල රැකීමෙන් තමයි මේ සක්‍රමෙන්තු ලබා ගත්තේ. ඒතර සුද්ධ සභාව ආරම්භයේදී ප්‍රසාදි ස්නාපනය දානය කරනු ලැබුවේ කොයි ආකාරයකද කියලා ඔයගලගෙන් අහුවොත් හරියට ගලා යන දියදහරක්. මං කිව්වේ ජෝර්දාන් නදී මටත් මේ වාසනාව ලැබුණා. එතනට කියලා බෞතිස්ම ස්නාපනය ලබා ගන්න ඒ වාසනාව මටත් ලැබුණා. ඒතර ඒ ගලා යන දියදහරකින් තමයි ඔවුන්ව බෞතිස්ම කළේ. නම් පසු කාලීනව රද්දගුරු දේව මැදුරේ ඒ කියන්නේ ආසන දේව මැදුරේ පැති 8ක් තියෙන බෞතිස්ම පොකුණක් තිබුණා. මේක නිර්මාණය කරාට පස්සේ මේ බෞතිස්මේ නැමැති පිළිවෙත දේවස්ථානයේ තුල සිදු කරා. එතෙක් මේ ගලා යන ජල ධාරාවක් තමයි බෞතිස්ම කළේ. ඒතර ස්ත්‍රීන් වශයෙන් පුරුෂයන් මේ ආකාරයට කළා ඒ කාලේ. නමුත් පසු කාලීනව රදගුරුතුමාගේ දේවස්ථානයේ නැත්නම් ආසන දේව මැදුරේ පැති 8කින් යුක්ත වූ බෞතිස්ම පොකුණක් නිර්මාණය කරලා පස්සේ දේවස්ථානයේ තුල මේ පිළිවෙත සිදු කරන්න පටන් ගත්තා. එතකොට මේ පළමු සියවස දෙවන සියවස වෙනකොට මොකද කරේ? මේගොල්ලන් මේ ක්‍රිස්තුස් වහන්සේ ගැන තියෙන විශ්වාසය මතවම බෞතිස්ම කරා. ඒ දෙවන සියවසේ මං කිව්වේ සභා පියවරුන්ගේ යුගයේ කාලය. තුන්වන සියවස වෙනකොට පොඩ්ඩක් නිදහස ලැබුණා. කොන්ස්ටන්ටින් රජුවර යටතේ අර පීඩන 10 මොකුත් පීඩන තිබුණානේ. පීඩන විඳිනාට පස්සේ මේගොල්ලන් දැන් මේ සක්‍රමේන්තුව යම් කිසි පුහුණු කාලයක් තුල තමයි මේ කාලය දීර්ඝ කාලයක් කරන අවුරුදු 2-3 කාලයක් අරගෙන හොඳට මේ කරුණු කාරණා අවබෝධ කරලා දීලා ඉන් පසුව තමයි විශේෂයෙන් ආල්ලිය සෙනසුරාදා දින තමයි මේගොල්ලන්ව බෞතිස්ම ස්නාපනය කළේ. අදත් කරනවනේ නේද? ආල්ලිය සෙනසුරාදා දින වැඩිහිටි බෞතිස්ම ස්නාපනය සිදු වෙනවා. ඔබ දකින්නේ. ඒක මොනවද මේ ප්‍රසාද ස්නාපනයෙන් ලැබෙන වරක් ප්‍රසාද කියලා. අර මං කිව්වා වගේ අර ජන්ම පාපයෙන් අපි නිදොස් වෙනවා. ජේසුස් වහන්සේගේ දුක් විඳීම මරණය උත්ථානය හේතු කොටගෙන මේ ජන්ම පාපෙන් නිදොස් වෙන්නට තියෙන එකම අවස්ථාව මේ ප්‍රසාද ස්නාපනය ලැබෙන වරක් ප්‍රසාද. ඒකම ඒ තුනේ සුද්ධෝත්පත්තියේ බලය ඇත්තට. ඒ බලය ලැබෙන නිසා
මේ දරුවා හෝ වැඩිහිටියා නව ජීවිතයක් නව ජීවිතයක් නව මිනිසෙක් බවට පත් වෙනවා. අර පාපිෂ්ඨ භවෙන් නිවහල් බව ලැබුණු මිනිසෙක් බවට පත් වෙනවා. ඒක ඇය තුල සුද්ධාත්මයන්න් වහන්සේ වැඩම කරනවා. ඒකට සුද්ධාත්මයන්න් වහන්සේ වැඩ සිටින දේව මන්දිරයක් බවට පත් වෙනවා. ඒ නිසා තමයි කියන්නේ පව් කරලා මේ සුද්ධාත්මයන් වහන්සේ වැඩ සිටින මේ දේව මන්දිරයෙන් සුද්ධාත්මයන්ව පන්නා දමන්න එපා කියලා. ඇයි? දැන් මේ බෞතිස්මය තුළ සුද්ධාත්මයන් වහන්සේ අප තුළ වැඩ වාසය කරනවා. ඒ නිසා අපි සුද්ධාත්ම මන්දිරය බවට පත් වෙනවා. ඒකම දේව දරුකම ලැබලා දැන් ඉතින් සුද්ධෝ සභාවේ සමාජිකයෙක්. ඒ කියන්නේ ඔබයි මායි අද හම්බෙලා තියෙන්නේ. අපි දෙගොල්ලෝ සුද්ධෝ සභාවේ සමාජිකයෝ නිසා. ඒකම මේ ප්‍රසාද ස්නාපනේ වර්ග කරන්න පුළුවන් මේ විදියට. ඔන්න ඕගලන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් ප්‍රසාද ස්නාපනේ වර්ග කළ හැකි ක්‍රම 4ක් තියන්න. ලදරු බෞතිස්මය ලැබෙන. ලදරුවන්ට දෙන්න. ඒකම වැඩිහිටි බෞතිස්මයක තියෙනවා. ඔබ එකක් දකින්නේ නේද? ලදරු එකක් දකිනවා ඔබ වැඩිහිටි බෞතිස්මයක් දකිනවා. ඒකම තියෙනවා රුධිරයේ බෞතිස්මය සහ ආශාවේ බෞතිස්මය. ඒතර බෞතිස්ම වර්ග 4යි ලදරු වැඩිහිටි රුධිරයේ සහ ආශාවේ. අර දෙක නම් ඔබ දන්නවා. මේ දෙක තමයි අපි දැන් ඉගෙන ගන්න වෙන්නේ. මොනවද මේ රුධිරයේ සහ ආශාවේ කියන්නේ? මේ බෞතිස්ම මුල් අවදී දුන්නේ නැහැ. මුල් අවදී දුන්නේ වැඩිහිටියන්ට මම ඉස්සරහට කියලා දුන්නා. නමුත් ක්‍රමානුකූලව පසු කාලයේනව සභාව තේරුම් ගත මේ දරුවා කාය ශක්තියෙන් නේද ප්‍රඥා මහිමෙන් වර්ධනය වෙන්නට ඕනේ. එතකොට ආත්මික මව්පියෝ දෙන්නෙක් තමයි මේ දරුවා වෙනුවෙන් විශ්වාසය පිළිබඳ ප්‍රකාශ කරන්නේ. එදා මේ දරුවා වාලේප වෙනවා. නමුත් මේ වැඩිහිටියෝ ඥාන මව්පියෝ දෙන්නෙක් ගන්න ඒකයි. එයාට තමයි මේ දරුවා තුළ ඒ දරුවාගේ වගකීම බාරගෙන මේ දරුවා වෙනුවෙන් කටයුතු කරන්නේ. ලදරු බෞතිස්මය. ඒකම අවශ්‍ය සුදුසුකම් තමයි නීතියට අනුව බෞතිස්ම ස්නාපනය කරන්නට ඕනේ. සභා නීතිය ළමයි කැලේද මන්දනම් මුල් සති දෙක තුන තුල තමයි මේක මේ දරුවව බෞතිස්ම කරන්නට ඕනේ. ඒතර මේම ප්‍රසාද නිධානයට දෙමව්පියන්ගේ කැමැත්ත අවශ්‍යයි. ඒ කියන්නේ ඥානමව්පිය තෝරගන්න සෑම දෙයක් සඳහා දෙමව්පියන්ගේ කැමැත්ත සහිතව තමයි මේ කුඩා දරුවව බෞතිස්ම කරන්නේ. ඒතර කතෝලික දහම් පරිසරයක් තුල තමයි මේ දරුවා වැඩි වර්ධනය වෙන්නට ඕනේ. ඒ පිළිබඳ පියතුමා තුල විශ්වාසයක් ගොඩනගෙන්නට ඕනේ. මේක දානය කරන්න ඉස්සෙල්ලා මේ දරුවාට කතෝලික පරිසරයක් තුල ජීවත් වෙන්නට පුළුවන්. ඒකම දෙමව්පිය ආශිර්වාදකාර බන්ධනය නැවත සක්‍රමේන්තුව ලබා තිබුණොත් විතරමයි මේ දරුවට මෙය ලබා ගන්නට පුළුවන්. ඒතර මේ සක්‍රමේන්තුව ලබා ගැනීමට අවශ්‍ය සුසුකම් 4යි. ඔය 4 හොඳින් අධ්‍යයනය කළොත් ගොඩ. ඒකම ආත්මික මව්පියන් වෙන්න. නේද? මොනවද අවශ්‍ය? දැන් හැමෝටම යන්න බෑ. මට මතකයි මම ඒ පේතුමාගේ නම කියන්නේ නෑ. ඒ කාලෙම තමයි මම අර ඉස්සලා කිව්වේ මේ විදිහට මම ඉස්කෝලේ උගන්වන කාලේ මට ඥාන මව්පියන් හැටියට මාව තෝරගෙන තිබුණා. මම ගිහිල්ලා මේ පේතුමාගේ වුණා. කී දෙනෙකුට ගෝඩ් මදර් වෙලා තියෙනවද? ඒතර මං කෝ එයාත් එක්ක 4. අපෝ බෑ. ඔච්චර වගකීමක් කරන්න බෑනේ ෆිනිෂර් ටීචර්ට කිව්වා. මට ඉවරේ නම් තරහා ගියා. නමුත් පස්සේ ගිහලා බැරි නෑ ඇත්ත නෙන්න. මේ ගරු පියතුමා කිව්ව කතාව සම්පූර්ණ ඇත්ත. ඉතින් ලොකු වගකීමක්. එතකොට මේ ලදරු බෞතිස්මයේ දවසේදී මේ දෙමව්පියන්ට ඒ යුතුයකම් ඊට කරන්න බැරි නම් ඒ වගකීම සම්පූර්ණ පැවරෙන්නේ මේ ඥාන මව්පියන්ට. නමුත් කීයෙන් කී දෙනාද දරුවෝ ගැන බලන්න. දෙමව්පියන් තමයි රැක ගන්න වෙන්නේ දරුවන්ව. බැරි වෙලාවත් මව හරි පියා හරි අන්තරා වුණොත් ඒ වගකීම අර ඥාන මව්පියෝ කරන්නේ නැහැ. නේද? ඉතින් මෙතනයි භයානකම. නමුත් ලේසි දෙයක් නෙමෙයි. එතකොට ඔබ යම් කිසි දරුවෙකුට ඥාන මව්පියන් වෙලා තියෙනවා නම් ඒ දරුවන් කෙරෙහි තියෙන ඔබේ යුතුයකම් වැඩි. ඒක තමයි මෙහිදී කියන්නේ. එතකොට මේ දෙමව්පියන් පියතුමා විසින් තෝරගන්න ඕනේ. විශේෂයෙන් දෙමව්පියන් විසින් සහ පියතුමන් දෙන්නම් දෙගොල්ලම තෝරගත යුතුයි. වැඩිහිටි බෞතිස්මයකදී නම් ආත්මික මව්පියන් අපේක්ෂකයාට තෝරන දෙයක් වැඩිහිටියෙක්නේ. එයාට තෝරගන්නත් පුළුවන්. කුඩා දරුවෙක් නම් දෙමව්පියන් පියතුමා ඒකම ආත්මික මව්පියන් ආරම්භක දේව ප්‍රසාද නිධාන ලැබලා තියෙනවා. කියන ආරම්භක දේව ප්‍රසාද නිධාන තුල ලැබෙන්නේ නැත්නම් එයාට ඥාන මව්පිය වෙන්න බෑනේ අපි දන්නවා. ඒකම දේව ප්‍රසාද නිධාන ජීවත් වෙමින්
තම වගකීම නිස්සි ලෙස අවබෝධ කරගත යුතුයි. මම මොකද මුලදීම කිව්වේ. ඒ දරුවා වෙනුවෙන් තම යුතුයකම් වගකීම් දරුවන්ව පෝෂණය කරන්න වගකීම් ඉටු කරන්න බැරි නම් ඒක ගැලපෙන්නේ නැහැ. ඒතර වැඩිහිටි බෞද්ධ ස්නාපනයකදී මම කෝ අපේක්ෂකයාගේ නිදහස් කැමැත්ත අත්‍යවශ්‍යමයි. බලෙන් ගේන්න බෑ නිදහස් කැමැත්ත. ඒකම ක්‍රිස්තු දහම ගැන හොඳ අවබෝධයක් තියෙන තුරු. නැත්තම් මේ ආවට ගියාට ගන්නෙ නෑ. ලොකු වැරදි ආකල්පයක් තියෙනවා අපි ගන්නවා කියලා එහෙම එකක් නෑ. සිස්ටර් කෙනෙක් ළඟට ගිහිල්ලා ගොඩාක් හොඳ පුහුණුවක් ලැබලා තමයි එන්න වෙන්නේ. ඒකම ආධුනිකයෙක් නම් මොකද වෙන්නේ? කිතුණු ජීවිතය ගැන හොඳ උනන්දුවක් තියෙන තෝනේ පෞද්ගලිකව හරි පවුලට මනස්ථාපනය වෙලා තියෙන නැත්තම් මේ සක්‍රමේන්තුව ලබා ගන්නට බෑ. ඒතර වැඩිහිටි ප්‍රසාද ස්නාපනයේ අධීර 3යි. මොකද්ද මේ අධීර 3? සුද්ධෝ සභාව විසින්ම එම පුද්ගලයා ප්‍රසාද ස්නාපනයේ සුදුසු බව පිළිගැනීම. සභාවම පිළිගන්නවා. දැන් ඉතින් මෙයා සුදුසුයි. මෙයා හොඳට සූදානම් වෙලා ඇවිල්ලා තියෙන්නේ. ඒක සභාව පිළිගන්නවා. ඒකම ධර්මයේ උගන්වලා ඒ විශ්වාස කළ යුතු වේද සත්‍යතාවය. වේද කියන්නේ මොකද්ද? ආගම. ආගමික සත්‍යතාවයන් පිළිබඳ හොඳ අවබෝධයක් තියෙනවා. නැත්නම් ඉතින් යාට ප්‍රසාද ස්නාපනය ලැබිලා වැඩක් නැහැ. වැඩි හිටියෙක් වශයෙන්. ඒකම ක්‍රිස්තු චරිතය හඳුන්වා දීලා ඒ සක්‍රමේන්තුව දානය කරනවා. ක්‍රිස්තුස් වහන්සේවමයි ක්‍රිස්තුස් වහන්සේගෙන්මයි ක්‍රිස්තුස් වහන්සේ තුලයි ජීවත් වෙන්නට යන බව මෙයා දැනගත යුතුයි. ඒකම කොහොමද මේක දානය කරන්නේ? ඒතර අපේක්ෂාව අවබෝධ කරලා ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳ ගැඹුරු විශ්වාසයක් ඇති කරලා සභා පියවරුන්ට ස්ථීර වුණාට පස්සේ තමයි මේ වැඩිහිටි ප්‍රසාද නිධානය දානය කළේ. ඒකම මේ ප්‍රසාද නිධානය දානය කරන්නට වඩා යෝග්‍යම දිනය වන්නේ අලෙලුයා සෙනසුරාදා මෙහෙය තමයි. මේ සක්‍රමේන්තුව දානය කිරීමට වඩාත්ම යෝග්‍ය වන දිනය තමයි ඒ. එදිනට මොකද වෙන්නේ? ආත්මික මව්පියන් තම වගකීම් නවකයා හට යහපත් කිතුණු ජීවිතයක් ගත කරන්නට සහාය වෙන බවට පොරොන්දු වෙලා ක්‍රියාත්මක වෙනවා. ඒකම මම කිව්ව ඔන්න ඒ ටික නම් ඔබ දන්නවා. රුධිරයේ ප්‍රසාද නිධානය තමයි යම් කිසි කෙනෙක් ඉන්නවා නම් මේ ප්‍රසාද නිධානය ලබා ගන්නට ඉස්සෙල්ලා එයා ප්‍රාණ පරිත්‍යාගී වුණා නම් එයාට ඉබේම රුධිරයේ ප්‍රසාද නිධානය තුලින් ලැබිලා ඒ කියන්නේ ප්‍රාණ පරිත්‍යාගී කීරිතය තුලම ලැබිලා ඉවරයි. ඒකම තම ලේම්ම ප්‍රසාද ස්නාපනය ලබා ගන්න තියෙන නිසා තමයි කියන්නේ. මොකද තමාගේ ජීවිතේ ප්‍රාණ පරිත්‍යාගය කරලා ඉවරයි. ඒකට රුධිරයේ ප්‍රසාද නිධානය ලැබෙනවා. එයා ප්‍රසාද ස්නාපනය නොලැබුවත් එයාට ඉබේම ලැබිලායි තියෙන්නේ. ඒක තමයි රුධිරයේ ප්‍රසාද නිධානය කියලා කියන්නේ. අනිත් එක ආශාව. කෙනෙක් ආශාවෙන් ඉන්නවා. නමුත් කොයිතරම් ආශාවකින් හිටියත් ඊට ඉස්සෙල්ලා මිය ගියොත් මේ ප්‍රසාද ස්නාපනය ලබන්න ඉස්සෙල් අර ආශාව සහ ජීවිත පැවැත්ම තුළ ඔහුට හෝ ඇයට මෙම ප්‍රසාද නිධානය නැත්නම් ප්‍රසාද ස්නාපනය ලැබිලා ස්වර්ග රාජ්‍යය හිමි කරගන්නට හැකි වෙනවා. මම හිතනවා ඔබට දැන් පැහැදිලි වෙන්නට ඇති මේ සක්‍රමේන්තුව ලබා ගන්න ආකාර හතරම ලදරු ළමා ආශාවේ සහ රුධිරයේ ප්‍රසාද නිධාන ගැන තමයි ප්‍රසාද නිධාන නෙවෙයි ප්‍රසාද ස්නාපනය ගැනයි අපි කතා කරන්නේ. එතකොට ප්‍රසාද ස්නාපනයේදී භාවිතා කරන සංකේත ආයත් අපි කතා කරනවා. ප්‍රධානම සංකේතය තමයි ජලය. ඒ කියන්නේ නව උපතක්. එහෙන් හිමි වෙනවා. ජීවනයේ සංකේතයක් කියලා කියනවා. ඒතර ජලයේ වැදගත් අවස්ථාව මම ඉස්සෙල්ලත් මතක් කරානේ. මේක ඔයගොල්ලන්ගේ පොතේම සඳහන් වෙනවා. නිකදේමුස් තුමාට දුන්න පිළිතුර. හරි. ඒක ඉස්සෙල්ලා අපි කතා කරා. පොතේ තියෙන නිසාමයි මම මේ නැවත දාන්නේ. මොකද නැවත දාන්න ඔබට මතක ඉන්න නිසා. ඒකම මේ ප්‍රසාද නිධානය ගැන මොකක්ද කියලා තියෙන්නේ. මම ඉස්සෙල්ලා කිව්වා වගේ ටර්ටියුලියම් තුමා කියලා තියෙනවා. ජලය මැවීමේ ක්‍රියාවලියේ పూర్ව සලකුණු වුණා වගේ ප්‍රසාද ස්නාපනයේදී ජලය නිසා මිනිස්යා නැත්තම් දරුවා නව මැවිල්ලක් බවට පත් වෙනවා. කවුද මේක කියන්නේ? ටර්ටියුලියම්. මොනවද මේ සභා පියවරයක් කියන්නේ කියලා ඔබ දැනගන්න ඕනේ. ඊළඟට ඇලෙක්සැන්ඩ්‍රියාවේ ඩිඩිමස්ගේ ප්‍රකාශනය මොකද්ද? එයා කියන ඊට වැඩි පොඩ්ඩක් වෙනසක්. මොකද්ද? ලෝකාරම්භයේ ජලය මත දේව අනුභවයේ සැරිසරුවා. ශුද්ධාත්මයානෝ පරවිය කුලස මේ ජොර්දාන් නදියේදී
ජේසුස් වහන්සේ බෞතිස්ම ස්නාපනයේත් ඇසුරුණා. ඒ නිසා පළමු මැවීමත් නව මැවීමත් යා කරපු පුරුක තමයි ජාති. දේවානුභාවයේ ලෝක මැවීමේදීත් හිටියා. ඒකම මේ ජේසුස් වහන්සේගේ බෞතිස්මයේදීත් තිබුණා. අපි දන්නවා ජේසුස් වහන්සේ තමයි අපිට මේ ප්‍රසාද නිදාන ගැලවීමේ උල්පතක් වන සක්‍රමේන්තුවක් බවට පත් කරේ. මේක ඇලෙක්සැන්ඩ්‍රියාව ඩිඩිමස්ගේ ප්‍රකාශය තුළ තියෙනවා. මේ චුට්ටක් පාඩම් කරන්න පළමු මැවීමත් නව මැවීමත් යාකරේ ජලය නැමැති පුරුක. ඒතර ජලය මැවීමේදී ජීවයේ සංකේතය වනසේ වගේම විනාශයක්ද වෙන බව නෝවගේ ජල ගැල්මෙනුත් පෙන්ලා දුන්නා. විනාශය තුලිනුත් මේ මොකද්ද? ජයග්‍රහණය. නව මැවිල්ල. එකම ප්‍රසාද ස්නාපනයේ ජලය මිනිසයා නව මැවිල්ලක් බවට පත් කරමින් ජන්ම පාපය විනාශ කරා. ඒතර සුදු බැසිල් තුමාගේ දැන් 3 දෙනෙක් තර්ටියුන් තුමා ඇලෙක්සැන්ඩ්‍රියාව ඩිඩිමස්ගේ ප්‍රකාශය අනිත් එක සුදු බැසිල් තුමාගේ ප්‍රකාශය. දැන් මේ විදිහට පොඩ්ඩක් පාඩම් කරගත්තාම එච්චර අමාරු නෑ විභාගෙට ඇහුවොත් එක්කෙනෙක්. සභාපතිය තර්ටියුන් තුමා කිව්වේ මොකද්ද? සුදු බැසිල් තුමා කිව්වේ මොකද්ද? ඒතර බැසිල් තුමා තමයි කියන්නේ රතු මුහුදේ වහල් කමින් සතුරා විනාශ කරේ ජලයෙන් නතර කරේ. ඒ වගේ ප්‍රසාද ස්නාපනය තුලින් අප ළඟ තියෙන මේ ජම්ම පාපේ නැති දෙවියන් වහන්සේක තියෙන අතුරුකම් බින්ද හෙරලා අපිව නැවතත් දෙවියන් වහන්සේ වෙත ළඟා කරන ජන්ම පාපේ නිදොස් කරන සංකේතයක් බවට ජලය පෙන්ලා දෙනවා සුද්ධෝ බැසිල් තුමා. ඒතර මේ ප්‍රකාශන තුන ඔබ දැනගත්තොත් හොඳයි. ඒතර ඇයි මේ සුදු වස්ත්‍ර ගැන කතා කරන්නේ? මෙම සුදු වස්ත්‍ර ගැන කාටද පුළුවන් නම් කියන්න බලන්න සුදු වස්ත්‍රයක් කියන්නේ ඇයි? ඇයි සුදු වස්ත්‍ර මේ චූටි දරුවට සුදු වස්ත්‍ර භාවිතා කරන්නේ? පුළුවන් නම් කියන්න. පාරිශුද්ධ සංකේත. ඔව්. මෙය පිරිසිදුකම පවිත්‍රකමේ සංකේතයක් කියලා කියනවා. ඔව්. එතකොට මොන පිරිසිදුකමද? දැන් අපේ ශාරීරිකද ආධ්‍යාත්මික පිරිසිදුකමද? ආත්මික පිරිසිදුකම. ඒක පිරිසිදුකම තමයි මේ සුදු වස්ත්‍රයක් තුලින් පෙන්වන්නේ නේද? ඒතර මුල් සභාවේ වැඩිහිටියනුත් ප්‍රසාද ස්නාපනය ලබාලා නදීන් පිට වුණාට පස්සේ සුදු වස්ත්‍ර තමයි ඇත්තේ. ඒක තමයි ඒගොල්ලන්ගේ චාරිත්‍ර උනේ මුල් කාලේ. ඒගොල්ලන් නදී මං කිව්වා ජබ්දාන් නදී නැත්නම් ගලා බහින ජලයකින් එයාලා ප්‍රසාද ස්නාපනය ලැබලා එළියටනකොට ඒගොල්ලන් සුදු වස්ත්‍ර වෙන්නේ. ඒතර සුදු වස්ත්‍ර ක්‍රිස්තුස් වහන්සේගේ සලකුණක් කියලා කිව්වට මදි. ඔබෙන් අහුවොත් එහෙම ප්‍රශ්නයක් ඇයි මේ සුදු වස්ත්‍ර ක්‍රිස්තුස් වහන්සේගේ සලකුණක් උනේ කියලා දැන් කියන්න බලන්න කවුරු හරි මේ මෙහිම සඳහන් වෙන ඔක්කොම පේනවා ඔබට බලලා කියන්න. සුදෝමා තුමා සඳහන් කරන විදිහට අන්‍ය රූප විලාසයේදී ජේසුස් වහන්සේ සුදු වස්ත්‍ර පැළඳ දවල දීප්තියකින් නේද? ඒක සුවිශේෂකවරුන් හඳුන්වලා දෙනවා දවල දීප්තියකින් ඒ වස්ත්‍ර බැලුවා. කවුද දෙපැත්තේ හිටියේ? තාබොර් කන්දේ මේ අන්‍ය රූප විලාස වෙන අවස්ථාවේ කවුද ඉති දෙන්න? මෝසෙස් සහ එලියා. මෝසෙස් සහ එලියා. එතකොට මොකද්ද දැන් මේකෙන් උනේ? අර උත්ථානයේ පෙර සලකුණ. දැන් ජේසුස් වහන්සේ දුක් විඳින්න ඔන්න මෙන්න තියෙද්දිනේ මේක මේ දර්ශනය වෙන්නේ මේ සිදුවීම වෙන්නේ. එතෙන්දී දේව පුත්‍ර භාවයත් අනාවරණය වෙලා මෝසස් නැමැති පුරාණ ගිවිසුමේ ගැලවුම්කරුවා එලියා කියන මේ දිවසිවරයවත් අපි දන්නවා සුද්ධ බයිබලයේ සඳහන් වෙනවා ඔසවා ගත්තා කියලා ස්වර්ගයට. ඒතර මේ දෙන්න තුලින්ම පෙන්වන්නේ ජේසුස් වහන්සේගේ උත්ථානය, ජේසුස් වහන්සේගේ ධවල වස්ත්‍ර. අන්න ඒක තමයි දරුවව උත්න්නේ. නව මිනිසෙක් මේ දරුවා පාපිෂ්ඨව ඉපදුණා. පාපිෂ්ඨ කියන්නේ ජන්ම පාපේ. දැන් ඉතින් මේ දරුවා දේව දරුවෙක්. ඒකයි සලකුණ. හැම දෙයකම සලකුණක් තියෙනවා. ඉතින් මේ සලකුණ තමයි අපි දැනගන්න ඕනේ. ඇයි සුදු වස්ත්‍ර? හොඳයි. ඔබට ලියන්න පුළුවන් කරුණු ගොඩාක් ඔබ දන්න. ඒතර ආලේප කිරීම. මං කව පුරාණ ගිවිසුමේ ආලේප කරේ කාවද? රජවරුන්ව දිවසිවරුන්ව. රජවරුන් සහ දිවසිවරුන්. කවුද රජවරුන්ව ආලේප කරේ? කවුද? කාවද ආලේප කරේ? කවුද ආලේප කරේ? කාවද ආලේප කරේ රජවරුන්? දාවිද්ව කවුද ආලේප කරේ? දාවිද්ව කවුද ආලේප කළේ? සාහුල් රජනේ අපේ පළමු රජ. කඩවසම් හැන්සම් එක්කෙනා නේද?
සාමුල්ව කවුද ආලේප කරේ? දාවිද්ව කවුද? සාමුවෙල් කියන දිවැසිවරයා. ඒතර මේ පුරාණ ගිවිසුමේ මෙයා දැන් අපි දන්නා සාමුවෙල් දිවැසිවරයා ගිහිල්ලා අර මේ දාවිද්ව තෝරගද්දි මේ සහෝදරයෝ 6 දෙනාම හරි කඩව සමයිදි තෝරගන්න තු මේ කොළු ගැටයව ඉන්දියර ගැටයව තෝරගන්න. ඒතර ආලේප කරන තෙරකුලාව අරන් ගිහලා ආලේප කරා. ඒතට අන්නේ ඒ පුරා මම ඉස්සර ඔබට පැහැදිලි කරා. මම තව ටිකක් පැහැදිලි කරනවා කියලා. ඒතර මේ පුරාණ ගිවිසුමේ තිබුණු චාරිත්‍ර තමයි අපි අද මේ ගෙනල්ලා තියෙන්නේ නව ගිවිසුමේ ප්‍රසාද නිධාන වලට දේව ප්‍රසාද නිධාන. ඒතර මොකද්ද මේ ඉත එයාලා කැපවූ බවට ඒ කැපවූ රජෙ වශයෙන් කැප වුණා සේවය සඳහා. එතකොට ඒ සංකේතෙම අද ආලේප කිරීම සඳහා යොදා ගන්නවා දරුවන්. එතකොට කොහොමද කරන්නේ? එතකොට ඒ තුලින් වෙන්නේ මොකද්ද? ඔවුන්ට සේවයක් පැවරෙනවා. මේ කුඩා දරුවා නැත්තම් වැඩිහිටිය මේ හැම කෙනෙක්වම ආලේප කිරීම තුල තියෙන සේවාව. මොන වගේ සේවාවක්ද? රාජකීය පූජක දිවැසිවර සේවාවක්. ඒ රාජකීය සේවාව තමයි අපි එඬේරික සේවාවක් කියලා කියන්නේ. එතකොට ඔබටයි මටයි හිමි සේවාව තමයි දිවැසිවර. දිවැසිවර අපි පොදු පූජකයෝ. දිවැසිවර සේවාවේ අපි නියැලෙනවා. මේක අපිට හිමි වුණේ ප්‍රසාද ස්නාපනයේ අපිව ආලේප කරාට පස්සේ. ආලේප කරනදී අද භාවිතා කරන තෙල් අපි දන්නවා. තෙල් වර්ග දෙකක් භාවිතා කරනවා ප්‍රසාද ස්නාපනයේදී. නැත්නම් ප්‍රසාද නිධාන වලට තෙල් වර්ග තුනක් ආලේප කරනවා. ඔබට හිමි නැත්නම් ඔබට නියමිත වෙලා තියෙනවා මේ තෙල් වර්ග දෙක ගැන පමණක් මේ සක්‍රමේන්තු වලට යොදා ගන්න බව අධ්‍යයනය කරන්නට. ඒතර ප්‍රසාද ස්නාපනයේදී ශික්ෂණාලේප තෛලය කියලා කියන්නේ పూర్ව ආලේපන තෛලය. මේ පොඩි දරුවාගේ ලයෙහි ආලේප කරන ඕසී නැමැති තෛලය. ඒක పూర్ව තෛලය. ඒතර ඒ තුنين දරුවා තින අඳුරෙන් දරුවව මුදා ගැනීමක් සංකේත කරනවා. අතුලාන්ත සුවයක් දරුවට හිමි වෙනවා කියලා పూర్ව සලකුණු වශයෙන් මේ ආලේපය මේ දරුවා තුළ ආලේප කරනවා. ඊළඟට අපි දන්නවා බෞතිස්මේදී ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ක්‍රිස්මා තෛලය. ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්ම දෙන ක්‍රිස්මා තෛලයෙන් තමයි SC තෛලයෙන් තමයි දරුවාගේ නඩල ආලේප කරන. ඒ තුලින් දරුවාට ලොකු ශක්තියක් ලැබෙනවා. ඒතර ශික්ෂණාලේපන තෛලය තුලින් දෙමව්පියෝ ඒක පැහැදිලි කරනවා. දෙමව්පියෝ දරුවන්ට දෙයක් වුණාම එදා සමාජයේ තෙල් ගල්වා සුව කරා වගේම එහෙම ඖෂධ තිබුණලු පුරාණ ගිවිසුමේ. එතකොට නව ගිවිසුමේ ප්‍රසාද ස්නාපනයේදී ශික්ෂාලේපන තෛලය දරුවාගේ අධ්‍යාත්මික සුවය මම ඉස්සෙල්ලා කිව්වා ඔයගලන්ට ඒ සඳහා භාවිතා කරනවා. ඒතර කවුද මේ අඳින්නේ කියලා මම නම් දන්නේ මට නම් කිනා යනවා. ඉතින් මානසික රෝගීනුත් අපි අතරේ නැතුවා නෙවෙයිනේ. අපි යාළගෙන් යාඥා කරමු. දැන් මේක කවුරුරි ස්ක්‍රීන්ෂොට් එකක් ගන්නවා නම් ඒකට කරන නේද? ඉතින් ඔයගේ අය ඕන තරම් ඉන්නවනේ නේද? පන්තිවල ළමයි ඉන්නවා. දහම් ගුරුවරු අතරේ මේ අය ඉන්නවා. නැතුව යන්න බෑනේ. සමහර දහම් ගුරුවරු මරණ ගෙවල් වලට ගියාම මම මේ හොඳටම දන්න දෙයක්. මරණ ගෙවල් වලට ගියාම කෑ ගගා hina වෙනවා. හරි? එතනවත් හැසිරෙන්න දන්නේ නැහැ. මම මේ ඔයගලන් ගැන නෙමෙයි කියන්නේ. මම මේ දැකපු දෙයක් කියන්නේ. මං තන කියන්නේ නැහැ. මම දැකපු දෙයක්. ඉස්ලාම් බොහෝම භක්තියෙන් ගිහිල්ලා මරණ ගෙදරට යන්නේ. ටික වෙලාවකට පස්සේ මොනවාද කවුරුරි විහිළුවක් කරනවා කෑ ගහලා hina වෙනවා. ඒත් අපි මරණ ගේක හැසිරෙන්න දන්නේ නැහැ. අපි යන්නේ දුක බෙදා ගන්නනේ. නේද? එතනට ගිහිල්ලා අපේ හැසිරීමවත් දන්නේ නැහැ. කියන පිරිස් අපාතර නැතුව නොවේ. අමතක කරන්න එපා. එමයි ඕන තරම්. එමයි ඕන තරම් ඉන්න. අපි යාළුව දෙවියන් වහන්සේට බාර. හොඳයි. දැන් ශික්ෂණාලේපන තෛලය මම කතා කරගෙන හිටියේ මේ එදා ඉඳලා ආපු මේ ක්‍රමවේදයක් තමයි. ඒතර මේ ඉදි වෙන ලදරුවාගේ මෙහි මේ දරුවාගේ අධ්‍යාත්මික තුවාල සුව කිරීමක් තමයි එහිදී සඳහන්. මම කියන්නේ ක්‍රිසම් තෛලය නේද? SC තෛලය මෙහිදී වෙන්නේ ලොකු ශක්තියක් මේ දරුවාට ලැබෙනවා. මොකටද මේ ශක්තිය ලැබෙන්නේ? එයාට කිතුණු ජීවිතයේ තියෙන බාධක කම්කටොළු ජය ගන්න. ඒ බාධක කම්කටොළු නැති ජීවිතයක් නැහැ. හොඳට මතක තියාගන්න දහම් කුරු බවතුනේ දහම දෙසන්නට යනකොට දහම දේශනා කරද්දී ප්‍රශ්න ගැටලු අනන්තයි අත්‍රණයි. හොඳින් මූණ දීමේ ශක්තිය තමයි ඔය ඔබට ක්‍රිස්මා තෛලය තුලින් ලැබිලා තියෙන්නේ. ඔබ දන්නේ නැහැ එදා කුඩා කාලේ
ඔබේ පොරොන්දු අලුත් කරගත්ත ශක්තිමත් කර අභිවෘද්ධි ආලේපයේදී ඉතින් ඒ තුල තමයි ඔබ මේ පන්නරේ ලබන්නේ. මගේ ජීවිතේ ඔය අභියෝග හොඳින් මොන දුන්න කෙනෙක් hina වෙලා. ඒකම දේවයන් වහන්සේට සේවය කරන්න ශක්තිය ලැබෙන්නේ මේ ක්‍රිස්මා තෛරයෙන් ඔබ ආලේප කරලා තියෙන නිසා. හොඳින් මතක තියාගන්න. ඒකම පාස්කු ඉටිපහන් ඔබ දකිනවා මෙම ප්‍රසාද නිධානයේ දානය කරත් දල්වනවා. එතකොට මේ පහනෙන් ආලෝකමත් වෙනෝනේ අඳුර දුරු කරනවානේ හැමතිස්සෙම මේ ඉටිපහනක තියෙන ආලෝකේ. එතකොට මොකද්ද මේ කියන්නේ? මේ පාස්කු පහන ලදුරුවාගේ අධ්‍යාත්මය තමයි අඳුරෙන් ආලෝකමත් කරන්නේ. ආධ්‍යාත්මික ජීවිතය. ඒකම ඒ තුලින් උත්තාන වූ ක්‍රිස්තුස් වහන්සේගේ ආලෝකය මේ බෞතිස්ම ස්නාපනය ලබන තැනැත්තා ගමන් කරන බව පැහැදිලිව පෙනේ. එකම දිව්‍ය සප්‍රසාද වහන්සේ කියන සක්‍රමේන්තුවට යන්නයි හදන්නේ. ඊට ඉස්සෙල්ලා මොන හරි ප්‍රශ්න තියෙනවද ඔයගලන්ට දරුවෙනි? ප්‍රසාද ස්නාපනය ගැන. දහම් ගුරු බවතුනේ ප්‍රසාද ස්නාපනය ගැන මොන හරි ප්‍රශ්න තියෙනවද? ටීචර් ශික්ෂණාලේප තෛලිය මේ බෙල්ලේ දාලේප කරන්නේ අපුවේ නේද? ලයි ක්‍රිස්මා තෛලිය නല്ലනේ නේද? හරි. හොඳයි එහෙනම්. හරි. අපි එනම් දිව්‍ය සප්‍රසාද වහන්සේ පිළිබඳව සාකච්ඡා කරන්න යන්නේ. කමක් නැහැ නේද? පොඩක් වෙලාව අරගෙන මේක ඉගෙන ගමු නේද? අද මේක ඉවර කරගත්තොත් ඔයගලන්ටත් හොඳයි පුතේ. මොකද කියන්නේ? හොඳයි. මේ ගැම්මෙන් අපි යමු. මමත් අද පොඩක් ෆ්‍රෙෂ් එකේ ඉන්නේ මහන්සියක් අඩුයි. ඉතින් මටත් අද දෙන්න පුළුවන්. අපේ සක්‍රමයන්තු ඉතුරු ටිකක් ඉක්මනට කරගන්න පුළුවන්. බය වෙන්න එපා. වේගවත් නම් කියන්න මම වේගයක් නැතුවයි කතා කළේ. මොකද ගරු පියතුමා කිව්වා ඕන තරම් කාලය අරන් කරන්න කියලා. මං කැමති මනට ඉවර කරොත් ඔයගලන්ට පාඩම් කරලා විභාගෙට ලෑස්ති වෙන්න පුළුවන් නිසා. හරිනේ? එතකොට දිව්‍ය සප්‍රසාදයේ පිළිබඳව අපේ ශ්‍රී ලංකාවට පැමිණි සුදෝ ජුසේවාස් මුනිතුමාට පසුව පැමිණි ජාකෝමි ගොන්සල්වේස් පියතුමා නිර්වචනය කරලා තිනවා දිව්‍ය සප්‍රසාද වහන්සේ කියන වචනය මෙන්න මේ ආකාරයට. එතුමා විසින් නිර්මාණිත දිව්‍ය කියන්නේ දෙවියන් වහන්සේ. සත් කියන්නේ හත. ප්‍රසාද කියන්නේ වරප්‍රසාද. දිව්‍ය සප්‍රසාද. දෙවියන් වහන්සේගෙන් පරිපූර්ණ වරප්‍රසාද ලැබෙන සක්‍රමේන්තුව තමයි දිව්‍ය සප්‍රසාද වහන්සේ. ඒ කියන්නේ සියලු වරප්‍රසාද දෙවියන් වහන්සේ අපිට ලැබෙනවා ජේසුස් වහන්සේව දිව්‍ය සප්‍රසාද වහන්සේ තුලින් අපි ලබා ගන්නවා. පැහැදිලිද මන් දන්නේ. ඒක තමයි මේ ජාකෝමි ගොන්සල්වේස් පියතුමා මේ වචනේ භාවිතා කරලා තියෙන්නේ මේ උතුම් සක්‍රමේන්තුව සඳහා. ඒතර ප්‍රසාද ස්නාපනය තුලින් අපි ලබනවා කියලා කියන රාජකීය පූජක තත්ත්වය. ඒතර අභිවෘද්ධි ආලේපයේ මගේ මොකද්ද වෙන්නේ? අපි ගොඩාක් ජේසුස් වහන්සේට සමීප වෙනවා. දිව්‍ය සප්‍රසාද වහන්සේ මගින් අපි කිතුණු සංඝයේ යාව ජීව කොටස්කරුවෙක් වෙනවා. ඒක නේද ඔබ මෙතන ඉන්නේ? යාව ජීව කොටස්කරුවෙක් නිසා නේද? ඒතර දිව්‍ය සප්‍රසාද වහන්සේ ලබා ගත්තට පස්සේ අපි සභාව තුල යාව ජීව කොටස්කරුවෙක්. මැරිච්ච නිදි කිරා වැටෙන අය නෙමෙයි. හරි? ඒතර ජේසුස් වහන්සේ විසින්ම ස්ථාපිත කරපු අඛණ්ඩව කල්පාන්තය දක්වා ඔවුන් වහන්සේ සිහිවීම පිණිස ඔවුන් වහන්සේව පරිස්මරණය කරන දිව්‍ය යාගය තුල සිදුවෙන්නා වූ මේ දිව්‍ය සප්‍රසාද වහන්සේ අපිට උතුම්ම ප්‍රසාද නිධානයක්. එතකොට මේ දිව්‍ය සප්‍රසාද වහන්සේ දිහා බලන්න පුළුවන් පැතිකඩ තියෙනවා. ඒක දේව ප්‍රසාද නිධානයක්. භෝජනයක් යාගේ කොබ දැන් 11 වසර දරුවන්ට උගන්වනවා. එහෙම නැත්නම් ඔබ දන්නවා මේක පන්ති කීපයක තියෙන නිසා අපි බලමු මේක විස්තර කරන්න ඇති. මොකද්ද මේ දේව ප්‍රසාද නිධානයක් කියන්නේ? මේක ජේසුස් වහන්සේම අන්තිම රාත්‍රී භෝජනයේදී ඔවුන් වහන්සේගේ වචන වලින්ම ස්ථාපිත කරා. මා සිහි කිරීම පිණිස මේක ස්ත්‍රීන් වන අපිට දුන්නේ නැහැ. 12 නමට විතරයි දුන්නේ. ඒ නිසා තමයි අද පූජකවරු පමණ දිව්‍ය පූජාව තුළ මේ උතුම් වූ කාර්යයේ නියැලෙයි. හොඳයි. එතකොට අපි බලමු මේක භෝජනයක් කියන්නේ. ජේසුස් වහන්සේ අන්තිම රාත්‍රී භෝජනයේදී මේ මා සීකිරින් පිණිස අනුභව කරනකො භෝජනයක්. ඕම් පුරාණ පාස්කුව තමයි සීකරේ තැන්ට. ඒ තුලින් මෙය නව පාස්කුවක් බවට ජේසුස් වහන්සේ පත් කළා. ඕන් වහන්සේ දැන් දන්නවා දවස් 3කින් ඕන් වහන්සේ
මේ මොකද්ද වෙන්නේ කියලා උන්වහන්සේ උකුත්තන බව සදාකාලික ඉන්න අපි සමග ඉන්න යොදාගත්තු ක්‍රමවේදයක් තමයි මේ දිව්‍ය සප්‍රසාද වහන්සේ. ඒකම යාගයක් කියන්නේ උන්වහන්සේ මේ උන්වහන්සේගේ ශරීරය සහ රුධිරය දුන්නේ උන්වහන්සේවම යාග කරා. ඒක තමයි දිව්‍ය පූජාවේ අල්තාරයේ මත උන්වහන්සේමයි මේ යාගය සිදු කරන්නේ. උන්වහන්සේමයි යාගය වෙන්නේ. උන්වහන්සේමයි මෙය සිදු කරන්නේ. පියතුමා ඉන්නේ නිල වශයෙන්. එතකොට මෙය පරිස්මරණය කිරීමක් මේ යාගය අපි හැම දිව්‍ය පූජාවකදීම සිදු කරන්නේ. එතකොට මේක ගිවිසුමක්. අපි දන්නවා ජෙරමියා දිවසිවරයා ජෙරමියා 31 තියෙනවා මේ නව ගිවිසුම් පිළිබඳ ජෙරමියාම පූර්ව සලකුණක් තියෙනවා. ලූක්ස් විශේෂයේ පෙන්වා දෙන මේ ජේසුස් වහන්සේගේ මේ අන්තිම රාත්‍රී භෝජනේ ජෙරමියා විසින් පූර්ව සලකුණක් වශයෙන් කොරින්ති ලිපියේ තියෙනවා. පැරණි ගිවිසුමේ සීනායි ගිවිසුම ස්ථිර කරේ සතෙක් ගෙලේ බැටළුවෙක් ගෙලේ. නව ගිවිසුමේ ජේසුස් වහන්සේගේ ශ්‍රී රුධිරය එතනින් එහාට රුධිරය හෙලීමක් නැහැ. ඉන්පසු කවදාවත් රුධිරය හෙළුවේ නැහැ. එය පරිස්මරණය කරනවා දිව්‍ය පූජාව තුල ජේසුස් වහන්සේගේ මේ යාගය. ඒකට ඒක සිහි කිරීමක් කියලා කිව්වේ. ඕන් වහන්සේ කිව්වා මේක සිහි කර මේක සිදු කරන්න. ඒත් අපි දන්නවා ඕන් වහන්සේ එම්මාවුස් ගමනේදීත් උත්තාන වෙලා ඒ ගමනේදීත් ඕන් වහන්සේ ඒ ගෝලියෝ දෙන්නත් එක්ක සිහි කරා එම්මාවුස් ගමනේ. ඒත් ඕන් වහන්සේ උත්තානෙන් පස්සුවත් මේ දේ කළා. ඒ අපි කරන්නේ මොකක්ද? උන්වහන්සේගේ දුක් විඳීම මරණය උත්ථානය සිහි කරනවා පරිස්මරණය කරනවා දිව්‍ය පූජාව තුල. එතකොට භාවාර්ථ පරිවර්තනයක් වෙනවා කියන්නේ මොකක්ද? අපි දන්නවා අද උනත් ඒවත් පල්ලේ ගියොත් අපේ පූප මේ හොස්ති ගන්න තියෙනවා පැකට් වලින්. ඒවා පූප එතන නැහැ හොස්ති වල නැහැ ජේසුස් වහන්සේ. ජේසුස් වහන්සේගේ දිව්‍ය පූජාවේ මේ පූප සහ මිදි රස දිව්‍ය පූජාව අවස්ථාවේදී පියතුමා මේ ඔස්ති වයිනුයි ජේසුස් වහන්සේගේ ශ්‍රී ශරීරය සහ ශ්‍රී රුධිරය බවට පත් කරනවා. ඒ ශ්‍රී ශරීරය සහ ශ්‍රී රුධිරය බවට පත් කිරීම සැක කරපු පිය නමක් අපි දන්නවා. ක්‍රිස්තු වර්ෂ 800 ගණන් වල ලංචියානු වල අපි උගන්වන ළමයින්ට හැම පෙළ පොතකම තියෙනවා. පෙළ පොත් දෙකක විතර තියෙනවා. අදටත් මේ ජේසුස් වහන්සේගේ ශ්‍රී ලේ ඒ ආකාරයෙන්ම ඒ මස් කැබැල්ල තුල ජේසුස් වහන්සේගේ හදවත බවට පත් වෙච්ච ඒ මස් කැබැල්ල තුල තියෙන බවට අපි දන්නවා සාක්ෂි දරන මම නම් දන්නවා අනිවාර්යෙන්ම මේ සප්‍රසාද වහන්සේ තුල ජීවමාන ජේසුස් වහන්සේ ඉන්නවා. ඒක කරන්නේ පියතුමා දිව්‍ය පූජාවේ එතෙක් තියෙන හොස්ති එතෙක් තියෙන වයින් ඒ භාවාර්ථ පරිවර්තනය කරන්න පියතුමා. මොකද පියතුමාට විතරයි ඒ අවසරය තියෙන. ඔබටයි මටයි දිව්‍ය පූජාව පවත්වන්නත් බෑ. මේ මහා ප්‍රාතිහාර්ය කරන්නත් බෑ. එතකොට දිව්‍ය සප්‍රසාද වහන්සේ පිළිබඳ පැරණි ගිවිසුමේ සලකුණු තමයි. පැරණි ගිවිසුමේ තිබුණා මෙල්කිසෙදෙක් තමයි පළමු පූජකයා. ඔහු රජෙක් වශයෙන් පූජකයෙක් වශයෙන් පළමු මිදියුෂ ගෙන දෙවියන් වහන්සේට යාගයක් වශයෙන් පුද කළා කියලා තියෙනවා. ඒක තමයි පැරණි ගිවිසුමේ සලකුණ. එක මෙල්කිසෙදෙක් කියන පූජකයා. දෙක තමයි මේ කාන්තාර ගමනේදී උන්ට මන්නා ලැබුණේ. මම බලන්න නික්මයාම ගමනේදී කිව්වේ උන් ගමන පුරාවට මේගොල්ලන්ට කන්න ලැබුණානේ. ඔන්න පූර්ව සලකුණක් දිව්‍ය සප්‍රසාද වහන්සේ පිළිබඳ. එතකොට උන් වසරක් පාසා සීකරපු පාස්කු භෝජනේ. උන් කවදාවත් උන්ගේ අතීතයේ අමතක කරේ නෑ ජුදා මිනිස්සු. උන් දුක් විඳපු බව උන්ගේ දරුවන්ට වාචිකව ප්‍රකාශ කරා. ඒක සිහි කළා. ඒක මතක් කරා. උන් අමතක කරේ නැති જાතිය. ඒකම දිව්‍ය සප්‍රසාද වහන්සේ පිළිබඳ නව ගිවිසුමේ සලකුණු තියෙනවා. පුරාණ ගිවිසුමේ තමයි අර මන්නා මං කිව්ව මෙල්කිසෙදෙක්ගේ සහ ඔවුන්ගේ මේ පුරාණ පාස්කුව. ඒතර නව ගිවිසුමේදී ජේසුස් වහන්සේ 5000කට කෑම දුන්නා. ඒක තමයි పూర్ව සලකුණ දිව්‍ය සප්‍රසාද වහන්සේ නව ගිවිසුම. ඒතර ඔයගොල්ලෝ මේක වගුවකට දාගත්තා නම් පැරණි ගිවිසුම සහ නව ගිවිසුම කියලා පාඩම් කරගත්තාම කොයි පැත්තෙන් ප්‍රශ්නය ඇහුවත් ලියන්න පුළුවන්. අන්තිම රාත්‍රී භෝජනයේ పూర్ව සලකුණ. මේ ආකාරයට නව ගිවිසුමේ තියෙන పూర్ව සලකුණ. ඒ කියන්නේ ප්‍රේමයේ එකමුතුකම තමයි මේ රාත්‍රී භෝජනය තුල පෙන්වන්නේ. විශේෂයෙන්ම ජේසුස් වහන්සේ පාද දෝවණය කිරීම ඉස්මත් වෙනවා ජෝහන්ස් විශේෂයට අනුව. ඒකම අපි බලමු ජුදා පාස්කුවයි අන්තිම රාත්‍රී භෝජනය.
ඒතර ජුදෙන්ගේ මංගල්‍ය අතරින් පාස්කු මංගල්‍ය තමයි උතුම්. පාස්කු සහ එංගේ පෙන්තකොස්ත මංගල්‍ය. එතකොට පාස්කුව කියලා කිව්වේ උන් ඈතර වීම. ඒ කියන්නේ වහල් බවින් ඈතර වීම. ඒතර අන්තිම රාත්‍රී භෝජනයේදී නිවහල් බව ජේසුස් වහන්සේ මේ ජුදා පාස්කුවේ අන්තිම රාත්‍රී භෝජනය අතර බලද්දී ජේසුස් වහන්සේ මේ අපට දුන්නා වූ කැරවීම මේ හා සමාන කරන්නට පුළුවන්. කොහොමද කරන්නේ? එදා බැටළුව වගේ පිළිවෙතයි නොමෝන් කූප පිළිවෙතයි. ඒගොල්ලන්ට මුහුන් දාලා පිපෙන කල් ඉන්න වෙලාවක් තිබුණේ නැහැ. එතකොට ඕන් බැටළුවා මරලා උළුවස්සේ එලේ තවරලා ඒකලේ ඔවුන්ගේ ආරක්ෂාව පත්තා. ඔවුන් දැන් මේ ගමන යන්නට යන. ඒතර සීත ඍතුවේදී ඒගොල්ලෝ මේක ඉස්සරක් කළා. නමුත් මේක නික්ම යාම ගමන තුල කරේ මේ ගමන යන්න ඉස්සෙල්ලා ඒ ආරක්ෂාව පතා තමයි ඔවුන් ඒ බැටළුවාව මරලා කූඩාරම ඉදිරියේ කණුවේ තැවරුවේ. ඒකම නුමුහුන් පූප පිළිවෙතත් අපි දන්නවා. මං කිය ලහි ලහි තමයි මේක කළේ. දැන් මේගොල්ලෝ යන්නේ. මේගොල්ලෝ යන්නේ කාන්තාරේ ලහිලයි ස්ථිර පදිංචි තිබුණේ නැහැ. එතකොට ඒගොල්ලන් ඒවා අනුභව කරේ ලහි ලහිව නුමුහුන් නොදා. මුහුන් යොදා. යොදන්නේ නැතුව. එතකොට මේක විශේෂ මංගල්‍යයක් ලෙස තමයි ඔවුන් මේ නික්ම යාම නැමැති ගමනේදී සිහි කරේ. ඒතර දැන් ඊළඟට අපිට තියෙන්නේ අභිවෘද්ධි ආලේපය. පැහැදිලි ඇති නේද? ඔබ දන්නා කරුණු නිසා පැහැදිලිද? වේගවත්ද? හොඳයි. මම හිතුවා ඔයගොල්ලෝ දන්න නිසා මේ අමාරු වෙන්නේ නැහැ මේ කරුණු. පැහැදිලි කිරීමක් විතරයි අවශ්‍ය වෙන්නේ. ඒතර අභිවෘද්ධි ආලේපයේ මඟුලට ප්‍රසාදි ස්නාපනයේදී ලැබුණා. අභිවෘද්ධි ආලේපයේදී මොකද වෙන්නේ? දැන් ශක්තිමත් වෙනවා. පුංචි කුඩා කාලේ දන්නේ නැහැනේ. දැන් මෙහිදී මේ සක්‍රමේන්තුව තුලින් ශක්තිමත් වෙනවා. අභිවෘද්ධි ආලේපය තුලින් තමු අධ්‍යාත්මිකව ශාරීරිකව පරිණත කිතුණෙක් බවට පත් වෙනවා. ඒ තුල ඒ ලැබෙන ශක්තිය තුල එයාට සුද්ධවන්තයෙක් ප්‍රාණ පරිත්‍යාගිවරයෙක් වෙන්න ශක්තිය ලැබෙනවා. ඒකනේ මේ මෑතකදී හිටියේ කුඩා දරුවෙක් නේද? අවුරුදු ගානක අපි දන්නවා සුද්ධවන්තයෙක් බවට පත් වුණා. ඉතින් මේ සියල්ල වෙන්නේ අභිවෘද්ධි ආලේපයේ ලැබෙන ආලේපණය තුල. එතකොටත් අර එසී ආලේපේ තමයි. නමුත් එදාත් නොමැකෙන ලාංඡනයක් දරුවා ලැබෙනවා. මෙහිදී ඒක තවත් සනිහිටුවන් කරමින් තවත් සංකේතවත් කරමින් ඔවුන්ට ශක්තියක් ගෙනහැර දක්වනවා. ඒකම මෙහිදී මේ අභිවෘද්ධි ආලේපේ ලබද්දී ප්‍රසාද ස්නාපනය ස්ථිර කරනවා. කුඩා කාලේ ඒක ලැබුවේ. ඒකම ඒ ප්‍රසාද ස්නාපනීය වරප්‍රසාද පොඩි කාලේ ලැබිච්ච හැම වරප්‍රසාදයක්ම සම්පූර්ණත්වයට පත් වෙනවා. දැන් වැඩි හිටියෙක් නේ. දැන් මේක එදාට ලැබෙනව නෙමෙයි. බෞතිස්මේදී ලැබිච්ච වරප්‍රසාද සම්පූර්ණ කරනවා. ඒකම සුද්ධාත්ම වරප්‍රසාදත් පූර්ණත්වයට පත් වෙනවා. දේව රාජ්‍ය දැන් ඉතින් ගොඩ නගන්නට පුළුවන්. කුඩා දරුවෙකුට බෑනේ. දැන් නම් මේ ග්‍රේඩ් 9 ඉඳලා 13 දක්වා දරුවෝ ලබා ගන්නවා. කෙනාට මේ රාජ්‍ය ගොඩ නැගීමේ කාර්යයට සම්බන්ධ වෙන්න පුළුවන්. කුඩා කාලේ බෑනේ. ඒතර අර කුඩා කාලේ ලැබිච්ච හැම ශක්තියක්ම ධෛර්යයක්ම ස්ථීර වෙනවා කියලා තමයි මෙහිදී කියන්නේ. ඒකම තහවුරු වෙනවා. ඒතර මේක දානය කිරීම සම්බන්ධව අපි දන්නවා අපොස්තුලවරුන්ට මෙම වරප්‍රසාදයේ මෙම සක්‍රමේන්තුව ලැබුණේ සේනාපුරු ශාලාවේ සුද්ධාත්මයන් වහන්සේගෙන්. මම කියන්නේ ජේසුස් වහන්සේ ඍජුව හෝ වක්‍රව සම්බන්ධයි කියලා. ඒතර එදා අපොස්තුලවරුන් පේදුරු පාවුලු පසුවනේ පේදුරු ඇතුළු කණ්ඩායම බයේ ඉන්නකොට මේ සුද්ධාත්මයන් වහන්සේ වැඩම කළා ක්‍රියා දෙකේ සඳහන් කරනවා. අර හැංගිලා හිටපු අය බය පහ වෙලා ගිහිල්ලා අවුරුදු 3ක මොනවද ජේසුස් වහන්සේ කරේ කියලා මතක් වෙලා මාළු අල්ලන්න විතරක් දැනගෙන හිටපු පේදුරු චතුර කතිකයෙක් වගේ විශ්වවිද්‍යාල කතිකයෙක් වගේ මිනිසුන්ට ජේසුස් වහන්සේ ගැන තමුන්ගේ අත්දැකීම් ගෙන හැර දැක්වුවා. පළමු දේශනෙන් 3000 දෙවෙනි දේශයෙන් 5000 බෞතිස්ම ලබා ගත්තේ මේ දීවරයෙක්ද කියලා හිතා ගන්න බෑ. කොහොමද මේ පන්නරේ ලැබුණේ? සුද්ධාත්මයන් වහන්සේ තුලින්. ඔබටයි මට සුද්ධාත්මයන් වහන්සේ මේ වරප්‍රසාදේ ලබා දෙනවාමයි අභිවෘද්ධි ආලේපේ තුල. ඒකට ක්‍රිස්මා තෛලය තමයි ඉදිත් භාවිතා කරන්නේ. අර ප්‍රසාද ස්නාපනයේදී නරලේ ආලේප කරනවා කිව්ව. ඒ ක්‍රිස්මා තෛලයෙන්ම තමයි මෙහිදී මෙම සක්‍රමේන්තුව දානය කරද්දී ආලේප කරන්නේ. ඒතර අරුත් දෙකක් තිබුණයි කියලා කියන එකක් තමයි ප්‍රසාද ස්නාපනය ස්ථානාත කරනවා.
ඒ ලැබපු වරප්‍රසාද ශක්තිමත් කරන එක තමයි මම මෙච්චර වෙලා කරේ කියලා දුන්නේ. ඒතර මේ දීමනා හත ඔබ දන්නවනේ. අර සුද්ධාත්ම ගීතිකාව ගායනා කරනවා නම් දැන නේද? ප්‍රඥාව දැනගෙන දැන මිත්‍තිකම් දේව බය තේරුම් ගැනීම ධෛර්යය දේව භක්තිය ඔක පාඩම් කරගන්න. ඔන්න දීමනා හත කටපාඩම්. ගරු ටෙරන්ස් පෙරේරා ලිව්ව මේ ගීතිකාව ඔබ ඉස්ලාම ගායනා කරද්දිත් මමත් සම්බන්ධ වුණා මට මතකයි. ඉතින් මමත් මොනවා වුණත් ගොඩක් ගීතිකාවල ආරම්භ වෙනකොට මමත් ඉන්නවා ඒ කණ්ඩායම්වල. ගරු සිසිල් ජොයි පියතුමා මේ නිර්මාණය කරපු එන්න මගේ දුවේ එන්න මගේ පුතේ එන්න මගේ දුවේ එන්න මගේ පුතේ දෙස් විදෙස් සිසාර මගේ පෙම කියන්න කැමැත්ත පවසන්නේ. ඒ ගීතිකාව රෙකෝඩ් කරගෙන යනකොට ජොනෙත් එකට අපි හිටියා. මට මතකයි අපි කරපු වැරදි වැඩත් ඒ කාලේ ඔරින්ක සිල්කන් කාලේ එහෙම උගුරත් බැරණ ඉවර දැන් සිං කරන්නත් යනවා. ඉතින් ඒ වාසනාව අපිට උදා වුණා. ඉතින් මේ ගීතිකා තුලින් ඔබට පුළුවන් වෙනවා සමහර ඒවා මතක තියාගන්න. ඒකයි මම මේ කියලා දුන්නේ. ඒතර මේ සුද්ධාත්ම ඵල මේ අභිවෘද්ධියාලේ තුලින් ස්ථිර වෙනවා කියලා කියන්නේ මේ ඵල 12 ඔබ දරුවන්ටත් උගන්වනවා. ඔබ මතක තියාගත්තොත් ඔබට ලියාගන්න පුළුවන් මේ. එතකොට කොහොමද දානය කරන්නේ? අපි දන්න රජගුරුතුමා. එදා පිලිප් බෞතිස්ම ස්නාපනය දුන්නට මේ අභිවෘද්ධියාලේ පෙදුරු නෑ. එයා බලාගෙන හිටියා සමාරියට යනකල් පේදුරු සහ ජොහාන්. එතෙක් බලාගෙන ඉඳලා තමයි දුන්නේ. ඒතර දැන් ඔබට තියෙනවා ඔබේ අභිවෘද්ධියාලේ දානය කිරීම පිළිබඳ පිටු අංක 68 69. ඉතින් මේවා හෝම්වර්ක්. හරිද? මේවා කරුණා කරලා කරන්න. ඒතර පළවෙනි පේපරේ ගොඩ. ඒ කියන්නේ පාඩම් 5ක් ඉවරයි නේද? ඉවර කරගත්තාම ඔබ මේ වලට උත්තර ලිව්වොත් හොඳ දරුවෝ වගේ ඉතින් ඔයගලන්ට පුළුවන් වේවි කිසිම ප්‍රශ්නයක් නැතුව හරිය ලේසියෙන් මේ විභාගයේ හොඳින් සමත් වෙන්න. හොඳයි. එතකොට මේ ප්‍රශ්න ටික මම මේ ටික ඔක්කොම ඔයගලන්ට එවනවා PDF කරලා. ඒතර දැන් අපි යන්නේ පව් කමාව නැද්දති අන්තිම සක්‍රමේන්තුවටයි. මම හරිය කැමතියි මේ සක්‍රමේන්තුවට. මොකද මේ සක්‍රමේන්තුවක් මොකද ගොඩාක් අය කියනවා මේක සක්‍රමේන්තුවක් නොවේ කියලා කප්කිතුණු නොවන අය. සමහර ළමයින්ගෙන් ගිහලා අහලා බලනකොට අපි ස්කෝලවලේම හම් වෙනවා. පළවෙනි වරට කොමිසම් කරලා තියෙන්නේ ජේසු ලබා ගන්න ඉස්සරේ. ඊට පස්සේ තවම කරලා නැහැ. ඉතින් එහෙම දරුවෝ නැතුවා නොවේ ඉන්නවා. ඉතින් මේ දරුවන්ට මේ සක්‍රමේන්තුව ගැන හරි හැටි අවබෝධයක් දුන්නොත් තමයි මේ උතුම් සක්‍රමේන්තුව ලබා ගන්න. අපේ ගුරුවරු අතර ඇති. අපිට නම් වාසනාව තිබුණා පාඩිය මංගල්‍යෙට නත්තරට පාස්කුවට ඒ වගේ 4 සැරයක්වත් අඩු ගානේ කොමිසම් කරගන්න. මම හිතන්නේ මේ අවස්ථාවත් දැන් ගිලිහිලා තියෙන්නේ. නමුත් මේ අර මං කිව්ව සුද්ධාත්මයන් වහන්සේ වැඩ වාසය කරන මේ දේව මන්දිරය ඇත්තම සුද්ධාත්මයන් වහන්සේ යන අපේ පව් නිසා. අපේ පව් අර අපි කියන කර්ම පාපේ නේද? ඒ වගේ සුළු පව් මරණීය පාප තුලින් සුද්ධාත්මයන් වහන්සේට අපි තුල වැඩ වාසය කරන්න බෑ. එහෙනම් පව්කමා කිරීමේ සක්‍රමේන්තුව තුලින් තමයි අපිට මේ බිඳුණු දේව සමදතාවයේ නැවත ගොඩනගා ගන්නට පුළුවන්. දෙවියන් වහන්සේ අපි කියනවා මොනවද අපිට කරන්න බෑ. මොනවද කරන්න බෑ. ඒ සඳහා තමයි මේ සක්‍රමේන්තුව තියෙන්නේ. ඔබයි මමයි පාපිෂ්ටයි පව් කරනවා. තරහ තියාගෙන ඉන්නවා සමහර වෙලාවට නේද? තරහ ගියාම හැසිරෙන විදිය වෙනස්. ඒතකොට මේ සක්‍රමේන්තුව තියෙන්නේ ඒකටයි. ඒතකොට අපි දන්නවා මේ ආදිමව්පියෝ තමයි අකීකරු කමින් දෙවියන් වහන්සේට සමාන වෙන්න. අපි මේ ඔක්කොම කතා කරා. දෙවෙනි පාඩම තුලින් උත්පත්ති පොතත් එක්ක කතා කරලා ඕන් කොහොමද පාපේ ආදීනව අපිට ගෙනත් දුන්නේ. ඒතකොට මෙන්න මෙතන ප්‍රශ්නයක් තියෙනවා පිටු අංක 69. මෙන්න මේ ප්‍රශ්නෙට උත්තර ලියලා ඔබට පුළුවන් වෙයි මේක ඔබ මාධ්‍යනය කරොත්. ඒ කියන්නේ දෙවියන් වහන්සේ කොයිතරම් මිනිසාට ආදරේද කියලා කියනවා නම් සමාව දෙන්න තමයි පළමු ගිවිසුම දෙවියන් වහන්සේ අපි එක ඇති කරගන්නේ ආදිමව්පියෝ එක. ඒ තමයි ජේසුස් වහන්සේ මෙලොවට එවන්නේ. ඒතකොට නව ගිවිසුම තුළ දෙවියන් වහන්සේ හරිද අපිට කොහොමද පව්කමාව දෙන්නේ කියලා මේ දේව පුත්‍රයා ජේසුස් වහන්සේම උපමා තුනකින් බෙදලා නැතුව බැටළුව අර බැටළුව 99ම දාලා නැතුව බැටළුව පස්සේ මම අහගෙන මේ එකපාරක්
ගියා මේ හොඳ ටෙලි නාට්‍යයක් යනවා මේ ස්වර්ණවාහිනියේ නාඩගම්කාරු. ඕකට අපේ පියතුමෙක් කතා කරලා කිව්වා ඒගොල්ලන්ගේ ඉන්ටර්විව් එකදී මේක සුද්ධ වූ නාට්‍යයක් කියලා. සුද්ධ වූ නාට්‍යයක්. ඇයි? දැන් බලන්න එතනක් වෙන්නේ නොමග ගිය අයව තමයි මේ හාමුදුරුවෝ පන්සලට ගෙන්න ගන්න බල. ජේසුස් වහන්සේ කරත්තෝ. ඒකම තමයි ජේසුස් වහන්සේ කුරුසපත් කරන්න හේතුව. පව්කාරයොත් එක කනවා බොමු. පව්කාරයෝ උඩ තියන්නේ. ඕක තමයි දා මිනිස්සු කියන්නේ. නමුත් ජේසුස් වහන්සේ හරිම ලස්සනට ඉගෙනුවා. දැන් අපි ගුරු බවතුනේ අපිත් කොතනද ඉන්නේ? මේ ජේසුස් වහන්සේ හිටි තැනද නැත්නම් වෙන තැනකද? දරුවෙක් වැරදි කරපුවා මේක ලෝකෙටම කිය යනවා. ඒ දරුවෝ පින්න ළමයා මෙහිමයි මෙයා මෙහෙමයි කියලා එළමයාගේ චරිත ඝාතනය කරනවා. එයාගේ දෙමව්පියෝ කරපු වැරදි වලින් ඒ දරුවා දිහා බලනවා. ඒ කන්නාඩි දෙකෙන් ලොකු වැරදක් අපි කරනවා. කවුරුරීම කරනවා නම් ඒකට අනුබල දෙන්නවත් යන්න එපා. මොකද ජේසුස් වහන්සේ පැහැදිලි කරා පව්කමාව කියන එක සහ ජේසුස් වහන්සේ ආදරය කරේ එදා සමාජීය පව්කාරුවන්ටමයි. පව්කරුවන්ටමයි ජේසුස් වහන්සේ ආදරය කරේ ආවිත් ඒකටයි. මොකද්ද දේව පුත්‍රයාගේ කාර්යභාරය? පාපයෙන් මිනිස්යාව ගලවා ගැනීම. එතකොට මේ සමගි සන්දානයේ ක්‍රිස්තුස් වහන්සේ ස්ථාපිත කළේ කොහේද කියලා. මම කියවර ප්‍රශ්නේ තියෙනවා. සමහරු කියනවා ඇයි මේ පියතුමෙක් නගට කියලා පව් කියන්නේ? ඇයි කියන්නේ? ජොහාන් 20:22 තියෙනවා. මොකද්ද ජේසුස් වහන්සේ උත්තානු ජේසුස් වහන්සේ ඔවුන් මත හුස්මේලා ඔවුන්ගේ පව් කමා කරලා මේ බලය අපොස්තලවරුන්ට දානය කරනවා. මොකද්ද? ඔබ යමකුගේ පව් කමා කරයිද? ඒවා කමා කරන්න ඕය. මේ බලය ජේසුස් වහන්සේ දෙන්නේ උත්තානෙන් පස්සේ. හැබැයි මතේ 16:17 තියෙනවා අර මං කිව්වේ මේ පේදුරු කියනවා කියලා මහා ක්‍රිස්තුවරයා නෝය කියලා. අන්න ඒ අවස්ථාවේදී මේ සිදුවීමම වෙනවා. ජේසුස් වහන්සේ මේ පව් කමා කිරීමේ බලය දෙනවා. ඒක ඔබට අදාළ නෑ මෙතන සටහන් වෙන්නේ. නමුත් බලන්න ඒකක් තියෙනවා මතේ විශේෂය. එතකොට මේ සක්‍රමේන්තුව ලබා ගැනීමට කොහොමද සූදානම් වෙන්නේ කියලා දන්නේ. ඔබයි මමයි හොඳටම පසුතැවිලි වෙලානේ යන්නේ. ආයි නොකරනවා. ආයි මේ වැරද්ද කරන්නේ නෑ කියලා හිතාගෙන යන්නේ පසුතැවිලි වෙනවා. පව් සිහි කරනවා. හුඟා දුක් වෙනවා. අපි සමහරට වැරද්දක් කරනවා. ඔය සමහරට මම බැන්නා මෙන්න මට හරිය දුක හිතෙනවා පස්සේ. බයිනේ දේවල් හදාගන්න. නමුත් අපිට ගොඩාක් දුක හිතෙනවා. අපි ඒව හදාගෙන තමයි අපි පියතුමා ළඟට ගිහිල්ලා මේ පව් කියලා පියතුමා දෙන දඬුවම් ඉෂ්ට කිරීමෙන් තමයි මේ පව් කම්මා කරගත හැකි වෙන්නේ. මේ සමාව දීමේ බලය පියතුමාට තියෙන්නේ. ජේසුස් වහන්සේ මේ බලය දුන්නේ. ඒකත් කාන්තාවන අපිට දුන්නේ. දුන්න නම් ඉවරයි නේද? හැමතැනම කියයි නේද? පියතුමන්ලා එහෙම කරන්නේ නැහැ. ඒ නිසා දෙවියන් වහන්සේ ජේසුස් වහන්සේ දුන්නේ අපොස්තලවරු 12:9ටයි. ඒ අපොස්තලයන්ගෙන් පැවතෙන පියතුමන්ලට විතරමයි මේ බලය තියෙන්නේ. මතක තියාගන්න. ඒ ආශිර්වාදයේ තුල තමයි මේ අපිට මේ පව්කමාව ලැබෙන්නේ. මේකේ තියෙන හැම දෙයක්ම පැහැදිලිව ලියලා මම ඔබට PDF එක එලා. හොඳයි. ඊට පස්සේ මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. මම එක අත්දැකීමක් කියන්න. මේ සක්‍රමේන්තුව ගැන අනිත් අය මේ සක්‍රමේන්තුවක් නොවනවා කියලා කියන නිසා මගේ ඇහැටම දැක්ක සක්‍රමේන්තුව නිසා සිදු ප්‍රාතිහාර්යයන් දෙකක් මම ඔබ එක බෙදා ගන්නම්. එකක් ගරු නම කිව්වට කමන්නේ ගරු ඩැරල් පියතුමා එක සැරයක් මතකයි කියනවා. එතුමා ළඟට ආව මුළු ශරීරෙම ගඳ ගහන මේ කුෂ්ඨ රෝගයක් තිබිච්ච කාන්තාවක්, බලය ඇති කාන්තාවක් ඇවිල්ලා පියතුමා ළඟට ඇවිල්ලා සුවය ඉල්ලුවම පියතුමා කොළු ගිල කොමිසම් කරගත්තා. මේ ගෑනු කෙනා ඒක විශ්වාස කරලත් නැහැ. ඔහේ කොහොම හරි කොමිසම් කරන්න ඇති. පසු කාලීනව ඇවිල්ලා කියලා තිනවා පියතුමනේ අර එදා මං තමයි ආවේ. නමුත් අද මට සම්පූර්ණ සුවය හිමි වුණා. ඒ සුවය හිමි වුණේ පියතුමෙනි අර ඔබ වහන්සේ මට කිව්ව විදිහට මං පව්කමාව ලබාගත්තු නිසායි. ඒ කියන්නේ මුළු ශරීරයේම එයා පිටු රටවලට ගිහිල්ලා සුවය පැතුවට එයාට ලැබුණේ නැහැ. සැබෑ මනස්ථාපනය පව්කමා කර ගැනීම තුල ගරු පියතුමාමයි යාට දීලා තිබුණේ පාපොච්චාරණය. එයා සුවය ලැබුවා. ඒ අත්දැකීම. තව එකක් මම දැක්කා. ඒ කාන්තාව ඔළුව බේල් එකක් නෙමෙයි ස්කාෆ් එකකින් බැඳගෙන තමයි ඇවිල්ලා ඒ අත්දැකීම කිව්වේ. එයාට කැන්සර් එකක් තිබිලා තියෙනවා පිළිකාවක්. ඒ කැන්සර් එක නිසා එතරම් දින ගානක් විතරයි තව එයා ජීවත් වෙන්නේ. එයා ගන්න ඔක්කොම එන්නතුත් අරගෙන
ඊට පස්සේ දැන් එයා මරණයට දැස්ති එයා කොමිසම් කරන්න ගිය වෙලාවේ නෑ එයාට කියලා තිබුණේ කොමිසම් කරන්න කියලා. මේ සක්‍රමේන්තුව ලබා ගන්න කියලා සැබෑ සිත් හැරීම. එයා හැබැයි යාට කියලා තිබුණා එයා කොමිසම් කරලා නෑ. එයාට මතක පුංචි කාලේ කරාට පස්සේ දැන් එයා වැඩි හිටි කෙනෙක් වෙලා කොමිසම් නොකරපු නිසා එයාට කියලා තිනවා ඔක්කොම පව් මතක් කරගෙන සැබෑ මනස්ථාපනයක් වෙන්න කියලා. එයා මේ පිටු 41 දශමයකට පොතක් කරන් ඒ ඔක්කොම පව් ලියලා අඬලා ලියලා කොමිසම් කරලා එයා මරණයට සූදානම් වෙන්න ගිහිල්ලා කොමිසම් කරගෙන තියෙනවා. ඊට පස්සේ එයා ටික කාලයක් ගිහිල්ලා එයාට තේරුණලු ශරීරේ ලොකු වෙනසක් තියෙනවා. හිසකේ සායෙන්න ගත්තා. ඊට පස්සේ එයා ගිහලා බලනකොට වෛද්‍යකරු ආයෙ රිපෝට්ස් ගන්න කියලා රිපෝට්ස් බලනකොට එක කැන්සර් සෙල් එකක් සෙල්ස් වත් කිසිම දෙයක් එයාගේ ඇඟේ නැහැ. ඉතින් එයා ඒකට සාක්ෂි දැරුවා. එයා කොමිසම් කරපු නිසා ඒ කියන්නේ පාපෝච්චාරණය ලබා ගැනීමෙන් පස්සේ ලද සුව වීමක් කියලා. ඉතින් ඔයගේ දිවසප්‍රසාද වහන්සේගේ ප්‍රාතිහාර්ය ගොඩාක් තියෙනවා. මේ පිළිබඳවත් ප්‍රාතිහාර්ය ගොඩාක් තියෙනවා. වෙලාව මදි ඒ නිසා කතා කරන්නට. ඉතින් පුළුවන් උපරිමයක් තමයි මම මේ කතා කරන්නේ. ඉතින් ආයෙත් අවස්ථාවක් ලැබුණොත් ඔබ එක මේ වගේ අත්දැකීම් අපි බෙදා ගන්න මේ සක්‍රමේන්තු 7ම වරප්‍රසාද උල්පත විශේෂයෙන් දිවසප්‍රසාද වහන්සේ හැබැයි ලබන්න එපා පව් කරලා බුදුසුදෝ පාවුතුමා කිව්වා අර පියතුමා පූජාවේදී කියන්නේ මා වර්ධකරුවෙක්වත් විනිශ්චයකාරයෙක්වත් කරන්න එපා නුසුදුසු ලෙස ලබා ගන්නවා. ඉතින් මොකද සමහර අය ජේසු ලබන්නේනවා ගුරුවරු මන් දැකලා තියෙනවා අරයව පෙන්නු කරලා කොහොම කර තමයි ජේසු ලබන්නේ. යනකොටත් අර්ථාවහරික පෙන්නලා අපහාස කරලා මෙවැනි දේවල් කරන්න එපා. ඔබ දිහා ගොඩාක් අය බලාගෙන ඉන්නවා. ඒකට ඔබ මේ උතුම් වූ ප්‍රසාද නිධානය ගෞරවාන්විතව ලබා ගන්න. ලබා ගද්දි කිසි වරදක් කරන්න එපා. මනස්ථාපනය වෙලා ගිහිලා ජේසු ලබා ගන්න හැකි විගසින් පාපෝච්චාරණයක් කරලා සම්පූර්ණ පාපේ නිදොස් වෙන්න. මොකද ඔවුන් වහන්සේ දුක් විඳලා මැරිලා උත්ථාන වෙලා තමයි අපිට අපි එක්ක හැමදාම ඉන්න කුඩා පූපයක් වෙලා දිව්‍ය සප්‍රසාද වහන්සේ තුල ඉර වෙලා ඉන්නවා. අපි ඒක ගණන් ගන්න නැතුව පල්ලිය තුල හැසිරෙනවා. එතනට යන්නේවත් නෑ. ඉතින් ගොඩාක් අපිටත් හදාගන්න දේවල් තියෙනවා. අපි හදාගත්තොත් අපේ දරුවොත් මේක හදාගනීවි. මේ සක්‍රමයේ තුල තියෙන වටිනාකම ඒගොල්ලන් අවබෝධ කරගනීවි. 4 වසර සහ අභිවෘද්ධියාලේපේ දානය කරද්දී ඊට වැඩි වගකීමෙන් මේ සක්‍රමේන්තු ගැන දරුවන්ට අවබෝධ කරලා දෙන්න දහම් ගුරු බවතුනි ඔබෙන් මං ඉල්ලනවා. ඔබට ගොඩාක් ආදරේ කරුණාකර ඔයගලන් තමයි ළමයි ළඟ ඉන්නේ. ඉතින් ඔබ මේ විභාගයේ හොඳට ඉගෙන ගන්න හැම කරුණක්ම දරුවන් වෙත දෙන්න. හොයන්න. මොරිස් බොල්ලෑගල විසින් රචිත ලස්සන දිව්‍ය සප්‍රසාද වහන්සේ පිළිබඳ ප්‍රාතිහාර්ය පොතක් තියෙනවා. මම ඔබට මං ඊළඟ සැරේ ඒ පොත් ටික ඔක්කොම පෙන්නන්න. ඒ වයින් හුඟා කරුණු ඔබට දැනගෙන දරුවන්ව දැනුවත් කරන්න පුළුවන්. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න දරුවනේ. සක්‍රමේන්තු 4 සම්බන්ධව අද කරපු දේවල් පැහැදිලි නැතිනම් ඔබට මං ඒ ගැන පැහැදිලි කර දෙන්න. මම වේගවත්ද තේරුන්නේ නැද්ද? කතා කරන්නේ නැහැ. ඒ කියන්නේ වේගවත් නේද? නෑ තේරුණා ටීචර්. හොඳටම තේරුණා. අමාරු නෑ නේද? නෑ තේරුණා. දැන් උදේ වරුවේ පේපර් එක ගොඩ නේද? උදේ වරුවට තියෙන්නේ ඔය පාඩම් 5. ඉතින් බලන්නකෝ කෙටි ප්‍රශ්න 20ක් තියෙනවා. ඔය පාඩම් 5න් හිතා ගන්නකො එක පාඩමකින් ප්‍රශ්න 4 ගානේ ආවොත් නේද? 4 5 20යි. කෙටි ප්‍රශ්න 20යි එහා පැත්තේ තියෙනවා. ඊට පස්සේ එහා පිටුවේ රචනාමය ප්‍රශ්නයක් හා දැනුම සම්බන්ධව ප්‍රශ්නයක් ලකුණු 15 ඒ වගේ 4ක් තියන්න තියෙන්නේ. කෙටි සටහන් සහිතව. ඉතින් අමාරු නෑනේ නේද? මෙතනින්ම 100 ගත්තොත් ඔබ පාස්. ලකුණු 50ක් තියෙනවා. 100ක් තියෙනවා. අනිත් පේපර් එක ලිව්වේ නැතත් පාස්. ඉතුරු පේපර් එක තමයි දැන් ඊළඟ සතියේ ඉඳලා යන්නේ. 6 වෙනි පාඩමේ ඉඳලා. ලේසි නේද දරුවනේ? අමාරු නෑනේ.
අද ඉඳලා පාඩම් කරන්න. එහෙනම් කවුරු හරි කෙනෙක් ප්‍රශ්න නැත්නම් යාඥාවට සූදානම් වෙලා යාඥා කරමු. මොකද ඔයගොල්ලන්ගේ අය හොඳට යාඥා කරනවා. මට හරි සතුටුයි දහම්දුරු ගෞතමී ඔබේ යාඥාව ගැන. හොඳින් යාඥා කරන දරුවෝ අපිට හම්බුණා. ඉතින් යාඥාවක් කළා අපි ස්වාමීන් වහන්සේට ස්තුතියි කියමු. මේ පැය කාමාර තුල ඔබ මේ සක්‍රමේන්තු ගැන හතරම අපි අධ්‍යයනය කරා කොහොම හරි කෙටියෙන්. එතකොට ඔබට PDF එක සමග ප්‍රශ්නත් හදලා හෙට දාන්නම්. මොකද ප්‍රශ්න තාම හරියට නෑ. මේක කීපයයි තියෙන්නේ. එතකොට ඒව ඔක්කොම ලියලා ඔයගොල්ලන් පුරුදු වෙන්න පුහුණු වෙන්න. විභාගේ කවදා තිබුණත් විභාගේ ජය ගන්න පුළුවන්. අමාරු නෑ කියන එක තේරෙනවනේ. හොඳයි ප්‍රශ්න නැත්තම් කවුරු හරි ආඥා කරනවා නම්